අපිට මෙයාව ඉවර වෙනවා. අපි ඊළඟ කතා කරන්නේ amide right කියන්නේ ඊළඟ මාතෘකාව යන amide සහ මාතෘකාව ලියන්න amidීකරණය කියලා කියන්නේ amidations කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ amide සහ amide බහු අවයවික amide සහ amide බහු අවයවික නිර්මාණය වන ආකාරය amide සහ amide බහු අවයවික නිර්මාණය වන ආකාරය right හරිද උදේ හරි යන අනුමාතුකාව amide නිර්මාණය වන ආකාරය එතකොට amide නිර්මාණය ආකාරය ගන්න ගත්තොත් amide නිර්මාණය වෙන්නේ මෙන්න මේක ප්‍රධාන එක right පුතේ කාබොක්සිලික් අම්ලයක් හිතන්නකෝ RCOOH කාණ්ඩයක් සහිත කාබොක්සිලික් අම්ලයක් එක්ක එකතු වෙනවා පුතේ ඇමීනයක්. ඒ ඇමීන එක NH2 කාණ්ඩයක් කියලා මේක RCH3CH2 කාණ්ඩ වගේ වෙන්න පුළුවන් පුතේ. එතකොට මොකද වෙන්නේ? මේ තමයි කවුද එතකොට? කාබොක්සිලික් අම්ලය. කවුද? කාබොක්සිලික් අම්ලය. මේ කාබොක්සිලික් අම්ලය. right? මේ කවුද? ඇමීන. එතන කාබොක්සිලික් අම්ලයක් සහ ඇමීනයක් එකතු වෙලා ජලාණුවක් බැහැර යනවා. බලන්න ජලාණුව බැහැර යන හැටි. මේ ජලාණුව බැහැර යාම සිද්ධ වෙනවා. ඒ ජලාණුව බැහැර ගියාට පස්සේ නිර්මාණය වෙනවනේ පුතේ මේක RCO කොටසත් එක්ක right මෙතන ජලාණු බැහැර ගියාම පස්සේ නයිට්‍රජන් එක හයිඩ්‍රජන් කෙනෙක් ඉන්නවා ඊට පස්සේ R ඉන්නවා right මෙන්න මෙතන හැදෙන බන්ධනය තියෙනව නේද අන්නේ බන්ධනයට තමයි අපි amide බන්ධනය කියන්නේ අන්න ඒක තමයි අපි amide බන්ධනය right amide බන්ධනය ඉතින් මෙන්න මේ විදිහට කාබොක්සිලික් අම්ලයක් සහ ඇමීනයක් එකතු වෙලා මෙන්න මේ විදිහට නිර්මාණය කරන අණුවට කියන්නේ amide අණුව මේක තමයි amide අණුව right මේක තමයි amide අණුව. එතකොට මේ තමයි amide බන්ධනය. කාබන් සහ නයිට්‍රජන් අතර ඇති වෙන බන්ධනය. පුතා හරියටම දැනගන්න ඕනේ පුතේ මේවල මේ බන්ධනය තියෙන දැන. පැහැදිලිද? එතකොට amide බන්ධනය නිර්මාණයෙන් සිද්ධ වෙනවා. ලියන්න පුතේ amide නිර්මාණය යටතේ මෙහෙම කාබොක්සිලික් අම්ලයක් සහ කාබොක්සිලික් අම්ලයක් සහ ඇමීනයක් එකතු වීමෙන් ජල අණුවක් බැහැර ගොස් amide අණුවක් නිර්මාණය වේ. amide අණුවක් නිර්මාණය වේ. amide අණුවක් නිර්මාණය වේ. පැහැදිලිද? amide අණුවක් නිර්මාණය වේ. right හරි අඳගන්න ඉක්මන ස්ටොප් කරලා අඳගන්න එතකොට මම ඉක්මනින් මකනවා right දැන් එතකොට amide අණු නිර්මාණය වෙන්නේ එහෙමනේ amide අණු නිර්මාණය එහෙමයි දැන් එතකොට පොලි amide නිර්මාණය වෙනකොට මේ විදිහට මොකද්ද දෙපැත්තම සෙට් වෙනවා. එතකොට පොලි amide නිර්මාණය පොදු ආකාරය කියලා ලියන මාතෘකාව. දැන් පොලි amide නිර්මාණය වෙන පොදු ආකාරය. පොලි amide බහු අවයවිකයක් නිර්මාණය වෙන පොදු ආකාරය. දැන් පුතේ R කාණ්ඩයක් එක්ක මේ පැත්තේ ඔන්න මේ නිර්මාණය කරන විදිය C ද්විත්ව බන්ධන O1 OH මේ පැත්තේ C ද්විත්ව බන්ධන O1 OH तो මේ කවුද? ඩයිකාබොක්සිලික් අම්ලය. ඊට පස්සේ මම අඳිනවා මෙතන R එක සම්බන්ධ වෙච්ච නයිට්‍රජන් හයිඩ්‍රජන් කොටස NH2 කාණ්ඩය. right NH2 කාණ්ඩය. right මම ආයි මෙතනින් අඳිනවා ඩයිකාබොක්සිලික් කොටස. right දැන් ජලාණුව බැහැර යමු. දැන් පුතේ කොහමද?
මෙතනින් ජලානුවක් බැහැර යනවා. මෙතනින් ජලානුවක් බැහැර යනවා. right? එතකොට මෙතනින් ජලානුවක් බැහැර ගියා. ජලානුවක් බැහැර ගියට පස්සේ කාබන් සහ නයිට්‍රජන් සම්බන්ධ වෙනවා. මෙතන ජලානුවක් බැහැර යනවා. ඊළඟට කාබන් සහ නයිට්‍රජන් සම්බන්ධ වෙනවා. එතකොට හැදෙන අණුව ගත්තොත් මේ පැත්තේ OH කාණ්ඩේ නැති වෙනවනේ. කොහොමද ජලානුවක් බැහැර ගියට පස්සේ C දිත්ත බන්ධන O මැදේ ඉඳපු R එක්කෙනා right කාබන් C දිත්ත බන්ධන O right දැන් මෙතන සම්බන්ධ වෙන්නේ කවුද පුතේ මෙතන ඉඳපු නයිට්‍රජන් නේ නයිට්‍රජන් එනවා මෙතනට හයිඩ්‍රජන් right ඊට පස්සේ R පුතේ මතක තියාගන්න කාබන් ඩැමරිසියම් බන්ධන හතරක් තියෙනවා තමන්ගේ වටේ නයිට්‍රජන්ට තමන්ගේ වටේ බන්ධන තුනක් තියෙන්න ඕනේ ඒතර R මෙතන H එක මේ උඩට තිබ්බම අවුරුද්ද ප්‍රශ්නයක් ඇත්තේ නැහැ C දිත්ත බන්ධන O R ආයි පුතේ C දිත්ත බන්ධන O මේ පැත්ත සම්බන්ධ වීම. ඒතකොට අලුතෙන් නිර්මාණය වෙන බන්ධන කොහෙද තියෙන්නේ? මෙතන තියෙනවා amide බන්ධනය. මෙතන තියෙනවා amide බන්ධනය. මේ තමයි amide බන්ධන. amide බන්ධන. right? amide බන්ධන. හරිද? දැන් දෙකේම තියෙන amide බන්ධන. ඒතකොට පුතේ පොදු වීම කොහොමද එන්නේ? මෙතනින් එනවා පටන් ගන්නම ඊට පස්සේ අපිට ඒක නතර කරන්න පුළුවන් පුතේ. මෙතන ඉන්නේ. මෙතනින් නතර කරන්න පුළුවන්. right එතකොට බලන්න ආයේ ඒ වගේ කොටසක් නේ. එතකොට මේක කවුද පුනරාවර්ත ඒකකය. එතකොට පුතේ මේක කවුද පොලිඑමයිඩ් අණුව. එහෙනම් පුනරාවර්ත ඒකකය කියලා ලියන්න පුළුවන් n කොටසට. n දාපු එක්කෙනාට දාන්න පුළුවන් පුනරාවර්ත ඒකකය කියලා. right එතකොට දැන් මේ අඳුක තනි එක්කෙනා දැන් දිගටම දෙපැත්ත කන්ටිනියු වෙලා යනවානේ. මාරුවේ ජලාණු සම්බන්ධ වෙලා දිගටම කන්ටිනියු වෙලා යනවානේ මෙයා. එතකොට පුතාට බහන අනිදී මේ කොටස් වෙනකන් විතරයි. මේක හරියට බලාගත්තා නම් හරි. तो दिगड़म कंटिन्यू ला याना ना पुती මේක මොකද්ද පොලිඑමයිඩ් බහු අවයවිකය පොලිඑමයිඩ් බහු අවයවිකය සංකලනක පොලිඑමයිඩ් බහු අවයවිකය පොලිඑමයිඩ් බහු අවයවිකය right ස්ටොප් කරලා ඉඳගත්ත වෙන මොකුත් ඕනේ නැහැ right එතකොට මෙයා කවුද මෙයාගේ නම කියන්න ඕන මෙයා තමයි පුතේ ඩයි කාබොක්සිලික් අම්ලය මෙයාගේ නම ඩයි කාබොක්සිලික් අම්ලය මම දන්නවා ඒක නම ඩයි කාබොක්සිලික් අම්ලය මෙයාගේ නම මොකද්ද ඩයි ඇමීනන් නේද ඩයි ඇමීනන් එහෙනම් පොදුවේ නිර්මාණය වෙන්නේ මොනවාද පුතේ? වටිනාකම බලවන වාක්‍යයක් විදියට ඩයිකාබොක්සිලික් අම්ලයක් සහ ඩයිඇමීනයක් සම්බන්ධ වීමෙන් ජලාණු බැහැර ගොස් ඒමයිඩ් පොලිඑමයිඩ් නිර්මාණය වේ. එහෙම ලියන්න පුළුවන්. රයිට්? පොදු ආකාර ලියන්න. එහෙම ලියන්නකො මාත් එක්ක ලියවන හරිය. රයිට්? ඩයිකාබොක්සිලික් අම්ලයක් සහ ඩයිකාබොක්සිලික් අම්ලයක් සහ ඩයි ඇමීනයක් එකතු වීමෙන් ඩයි කාබොක්සිලික් අම්ලයක් සහ ඩයි ඇමීනයක් එකතු වීමෙන් නිර්මාණය වන විශාල බහු අවයවිකය පොලිඑමයිඩයක් ලෙස හඳුන්වනු ලබයි. පොලිඑමයිඩයක් ලෙස හඳුන්වනු ලබයි. දැන් ටක් කරලා ඉඳ ගන්න ඕක. ඒතර පොලිඑමයිඩයට අපි කතා කරන්නේ නයිලොන් 66 කියන සංයෝගය ගැන. පොලිඑමයිඩය නිර්මාණය කරනවා. මේක ටක් කරලා ඉඳ ගන්න. स्टॉप कर लेना करना දැන් එතකොට අපි සාකච්ඡා කරන්නේ පුතේ පොලිඑමයිඩ් යටතේ නයිලොන් 66 කියන එක. ඒ කියන්නේ කාබන් 6ක් අඩංගු වෙලා තියෙන අවස්ථා ඒක කණු දෙකක්. කාබන් 6ක් අඩංගු වෙලා තියෙන ඒක කණු දෙකක් එකතු වෙලා තමයි පුතේ නයිලොන් 66 නිර්මාණය වෙන්නේ. ඒක තමයි අපි හදාන්න යන්නේ. right. එතකොට නයිලොන් 66 කියන මාතෘකාව නයිලොන් 66 නිර්මාණය nylon 66 amide නිර්මාණය වන ආකාරය
nylon 66 polyamide එහෙම ලියන්න nylon 66 polyamide නිර්මාණය වන ආකාරය නැත්නම් නිර්මාණය nylon 66 polyamide නිර්මාණය right මේ සඳහා අවශ්‍ය වෙන පුතේ ඩයිකාබොක්සිලික් අම්ලයක් ඒකට අපි පාවිච්චි කරන්නේ ඩයිහෙක්සනොයික් ඇසිඩ් කියන එක ඒ පුතේ CH2 කොටස් හතරක් තියෙනවා මැත්තේ R කාණ්ඩයේ විදියට ඊපස්සේ මේ පැත්තේ කාබොක්සිලික් කාණ්ඩය හොම් තියෙනවා right මම දෙක අය අණු දෙකකින් අදින්න ගොඩක් අදින්න යන්නේ නැහැ හොඳේ මොකද දෙපැත්තටම තියෙනවනේ C දිත්ත බන්ධන O right මේ පැත්තේ OH දැන් මෙයාට සම්බන්ධ වෙන්නේ කවුද මෙයාට සම්බන්ධ වීම සිද්ධ වෙන්නේ ඩයිඇමීන් එකක් ඒ ඩයිඇමීන් එක පුතේ 16 ඩයිඇමයිනෝ හෙක්සේන් right ඒකේ CH2 කාණ්ඩ 6ක් මැද තියෙනවා CH2 කාණ්ඩ 6ක් මැද තියෙනවා නයිට්‍රජන් සම්බන්ධ වෙනවා හයිඩ්‍රජන් ඉන්නවා නයිට්‍රජන් සම්බන්ධ වෙනවා හයිඩ්‍රජන් ඉන්නවා right දැන් මේක මම තව එකක් එහා පැත්තට අදින්න යන්නේ නැහැ අර එක පැත්තකින් තීරුම් ගන්න පුළුවන් right තව එකක් අදින්න යන්නේ නැහැ කියන්නේ මේක මෙහෙමද සිද්ධ වෙන්නේ right ජලාණු බැහැරයන් පෙන්නන්න දැන් මේ පැත්තෙනුත් ජලාණුවක් බැහැර යන්න පුළුවන් තව ඇමීන කාණ්ඩයක් එහා පැත්තේ සම්බන්ධ වුණොත් දැන් මෙතන අපි ප්‍රධාන එක තැනක් ගමු මේදී right ඉන්න ජලාණු බැහැර යන්න right તો දැන් මේ පැත්තේ දෙකේ කියන්න නැත්නම් ඔයාලට අවුල් වෙන්නේ නැත්නම් ඔය රෙඩි ඉවරයි නේද සිදිත බන්ධන O right CH2 හතරයි සිදිත බන්ධන O දැන් අරගෙන මේකත් දැන් හොඳේ right OH ඔය විදිහට අණු සම්බන්ධ වීම සිද්ධ වෙනවා right දැන් ජලාණු බැහැර යවන්නේ මෙතනින් ජලාණු බැහැර යවන්නේ මෙතනින් ජලාණු බැහැර යවන්නේ right ජලාණු බැහැර යන විතරයි සිද්ධ වෙන්නේ. උතර පුතේ මේ කවුද අපි කතා කරන්නේ මෙයාගේ නම ඩයිහෙක්සනොයික් ඇසිඩ්. නම දාගන්න ඩයිහෙක්සනොයික් ඇසිඩ්. නොයික් ඇසිඩ්. ඩයිහෙක්සනොයික් ඇසිඩ්. මෙයා කවුද පුතේ 16 ඩයිඇමයිනෝ හෙක්සේන් 16 ඩයිඇමයිනෝ හෙක්සේන් 16 ඩයිඇමයිනෝ හෙක්සේන් ජලාණු බැහැර ගියාට පස්සේ දැන් මෙහි ජලාණු අයින් වෙලා යනවානේ. ඒතර පොදු සූත්‍රයක් විදියට ගන්න ටක් ගාලා පොදු සූත්‍රයක් විදියට අදින්න. මොකද පොදු සූත්‍රය අදින්න C දිත්ත බන්ධන O බහුව වේගයේ මම අදින්නේ CH2 කාණ්ඩ 4යි right C දිත්ත බන්ධන O දැන් බලන්න පුතේ අර amide නේ කාබන් සම්බන්ධ වෙන නයිට්‍රජන් right හයිඩ්‍රජන් එක්කෙනෙක් ඉතුරු උඩ right CH2 මේ උඩින් හරි යටින් හරි යවන්න පුළුවන්. ආඩ මේ යවන හයිඩ්‍රජන් OH එක උඩ එක්කෙනා යවන්න පුළුවන්. ඒක අවුලක් නැත්තේ නෑ. අදා රූපෙට ඇඳලා පස්සේ අදින්න. right මෙතන ඉතුරු වෙන්නේ උඩ එක්කෙනා. යටින් එක්කෙනා නැවෙයි. ඊපස්සේ මේ කාබන් සෙට් වෙනවා නේ. එතකොට C දිත්ත බන්ධන O CH2 කාණ්ඩ 4යි I C දිත්ත බන්ධන O ඒක දිගට ගන්න OH බැහැර යන ඉන්න. එතන පොදු වීර්යය අදින්න. පොදු වීර්යය දානකොට අපිට මෙතනින් දාන්න වෙන්නේ නේද? මෙහෙම දැම්මා මෙතනින් ඕන කරනනේ එන්න අපෝ දැම්මා. එහෙනම් මේ තමයි මොකක්ද පුතේ අපේ මොකද්ද පොලි amide එකවත් මෙතනින් nylon 66 තමයි nylon 66 පොලිමර් බහුව වේගය. එතකොට මේ මොකද්ද පුතේ? ඒතර ඒක අවයව දෙක මොකද්ද? ඩයිඇමයිනෝ හෙක්සේන් එකයි sorry ඩයිහෙක්සනොයික් ඇසිඩ් එකයි 16 ඩයිඇමයිනෝ හෙක්සේන් එක. ඒක තමයි ඒක අවයවක දෙක nylon 66 පොලිමර් එක නිර්මාණය වෙන්නේ. එතකොට මේ තමයි පුතේ පුනරාවර්ත අවස්ථාව. ඒක වෙනම දාන්න ඕන නම් පුළුවන්. පුනරාවර්ත ඒකකේ. යාර එන්න අපට මම ඔය සඳහන් කරේ ඒ කොටස තමයි. හොඳේ? පොලිමර් එක නිර්මාණය කළා ඉවරයි. ජලාණු බැහැර යාම සිද්ධ වෙනවා. ඉතින් ජලාණු බැහැර යනවා. H2O බැහැර යනවා. මෙන්න මේ ටික අම් ටික හරියට බලාගත්තා නම් හරි. ඒතර බන්ධනය කොතනද තියෙන්නේ? එක බන්ධනයක් මෙතන නේ. amide බන්ධනය. අර විදියටම තමයි නේද? පොදු එක කරේ amide බන්ධනය. මෙතන amide බන්ධනය. එන්න ගන්නටක් ගන්න. nylon 66 නිර්මාණය වන ආකාරය. ඒතකොට ඒක අවයවක මම ආයි වෙන වෙනම ලියන්නේ නැහැ. ඉතින් පොඩි බබෙක් වෙන්න එපා. ඒක අවයවක දෙකයි තියෙන්නේ. මොකක්ද ජාති දෙක?
डाइहेक्सेनोइक एसिड එකයි 16 डाइअमाइनो हेक्सेन එකයි සල්ෆියුරික් මාධ්‍යයකින් තමයි මේක ප්‍රතික්‍රියා වෙන්නේ. කියන්නේ මෙහෙම වුණා. right डाइहेक्सेनोइक අම්ලය සහ ඔඩේ දිනු නම डाइहेक्सेनोइक අම්ලය සහ डाइहेक्सेनोइक अम्ल सह 16 डाइअमाइनो हेक्सेन 16 डाइअमाइनो हेक्सेन 16 डाइअमाइनो हेक्सेन सल्फ्यूरिक अम्ल माध्ययකදී सल्फ्यूरिक अम्ल माध्ययකදී सल्फ्यूरिक अम्ल माध्ययकදී नाइलॉन 66 निर्माण कराई नाइलॉन 66 निर्माण कराई नाइलॉन 66 निर्माण कराई टाका अंदर कुठे नाइलॉन 66 निर्माण कराई हर स्टॉप කරලා ලියා ගන්න ඕනේ ඔයගොල්ලෝ හොඳේ ස්ටොප් කරලා ලියා ගන්න ඕනේ नाइलॉन 66 निर्माණය කරා හරි දැන් नाइलॉन වල ප්‍රයෝජන ගමු ඊට ඉස්සෙල්ලා ලක්ෂණ ගමු ඥාන ලක්ෂණ ස්ටොප් කරලා ලියා ගත්තට පස්සේ තාම බෝඩේ තියෙනවා ටක් ගාලා ලියා ගන්න. ඒකට වැඩි කාලයක් මාස්ති වෙන්නේ නැහැ. දැන් ලියන ලක්ෂණ नाइलॉन වල ලක්ෂණ මොනවාද? සාමාන්‍ය පොතේ ඉහළ ජල ප්‍රතිරෝධීතාවයක් තියෙනවා. අධික ශක්තිමත්භාවයේ ඉන්න පුතේ අපි මාළු දැල් හදනකොට පාවිච්චි කරන මේ नाइलॉन राइट තාප ස්වීකාරතාවය මෙයාගේ කොහොමද තියෙන්නේ අනිත් මෙයා රේඛීය බව අවයවයක් රසායන ද්‍රව්‍යයට හොඳින් ප්‍රතිරෝධී විද්‍යුත් ප්‍රතිරෝධීතාවය තියෙන नाइलॉन වල රයිට් කියන්නේ මේම ලක්ෂණ යටතේ ඉහළ ජල ප්‍රතිරෝධීතාවයක් පෙන්වයි. එතකොට ඒකේ ප්‍රයෝජනය තමයි මාළුද අපි ප්‍රයෝජන යටතේ ඒක ලියමු රයිට් කියන්න ඉහළ ජල ප්‍රතිරෝධයක් පෙන්වයි. ඉහළ ජල ප්‍රතිරෝධීතාවයක් පෙන්වයි. नाइलॉन හරි හයියයි නේ අන්න දෙවෙනි එක අහන් ඉඳින්න 3-4 වතාවක් වීඩියෝ එක ප්ලේ බෑක් කරන්න පුළුවන් ඉස්සරහට යවන්න පුළුවන් පිටිපස්සට යවන්න පුළුවන් වේගය වැඩි කියලා කියන්න එපා වේගය වැඩි කතන්දරය නෙමෙයි මේ හදන්නේ ඔයාගේ වේගය නැත්තම් මඩක් පුළුවන් පුතේ ඉබ්බෝ ගෙම්බෝ ඉබ්බෝ මේ කවුද මේ ගොළු බෙල්ල යන විදිහට ඉමින් උගන්නන්න එහෙම වැඩක් ඇත්තේ නැහැ ඔයාලා දැන් මේකේ උගන්නනකොට ඔයාට මාක් කරන ක්‍රමවේදය මේ channel එක හරහා ලබා දීමනේ. එතකොට ඔයාලට මේක ආයි බෑක්වර්ඩ් කරන්න පුළුවන්. 3-4 වතාව එකම දේ අහන්න පුළුවන්. රයිට් ඒකින්ද බොරුවට මට කාලය විනාශ කරන අවස්ථාවක් ඇත්තෙත් නැහැ. මොකෝ කාලය වැඩි කරනවා කියන්නේ වැඩි මටත් data යනවා ඔයාලට අප්ලෝඩ් කරන්න ගියාම. ඒකින්ද කිසිම තේරුමක් ඇත්තේ නැහැ ඒ වෙන්නේ. ඔයාලට ටක් ගාලා ලොකු කාලයක් නැහැ ලෙන්ත් එක. වීඩියෝ එකේ ලෙන්ත් එක ලොකු කාලයක් සෙට් වෙන්නේ නැහැ. ඒතර ඔයාලට ස්ටොප් කර අදාළ නෝට් එක ලියන් යන්න පුළුවන්. ආයෙ ඕනනම් බෑක් කරලා අහන්නත් පුළුවන්. රයිට් හින්ද ඔයාගේ ස්පීඩ් එක තමයි මට හදන්න ඕනේ. ඔයාගේ ස්පීඩ් එක නැතුව ඔයාලා ET කරන්නත් බෑ ICT කරන්නත් බෑ. ස්පීඩ් එක හදන්නේ මම. ඒක මම හදන වැඩේට මට උදව් වෙන්න ඕනේ. රයිට්? ඊළඟට ශක්තිමත්භාවය ඉතා ඉහළ. ශක්තිමත්භාවය ඉතා ඉහළ. ඊළඟට තාප ස්වීකාර්ය වේ. තාප ස්වීකාර්ය වේ. රයිට්? ಜಾති දෙන්නෙක් එකතු වෙලානේ. එහෙනම් රේඛීය සහ බහු අවයවිකයේ रेखीय सह बहु अवयविके की रासायनिक द्रव्य वलට ප්‍රතිරෝධී වේ रासायनिक द्रव्य वलට ප්‍රතිරෝධී වේ विद्युत प्रतिरोधिताව ඉහළ विद्युत प्रतिरोधिताව ඉහළ विद्युत प्रतिरोधिता भी है विद्युत प्रतिरोधिता है टाका लिया था बेटी विद्युत प्रतिरोधिता है
right ලියන්න ප්‍රයෝජන ලියන්න right ලියන්න මේ ප්‍රයෝජන tire tube වල වාහන යන්ත්‍ර කොටස් වල නූල් වර්ග නිෂ්පාදනයට ටයර් ටියුබ් වල වාහන යන්ත්‍ර කොටස් වල නූල් වර්ග නිෂ්පාදනය right ඊළඟ යන්න දීවර කර්මාන්තයේදී ලණු වර්ග දැල් වර්ග නිෂ්පාදනය නූල් වර්ග දීවර කර්මාන්තයේදී ලණු වර්ග දැල් වර්ග නිෂ්පාදනය right නූල් වර්ග දැල් වර්ග නිෂ්පාදනයට right එහෙනම් පුතේ AMID කතන්දරේ හරි right 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 නිෂ්පාදනය හරිද අපි ඊළඟට යමු බේක් ලයිට් කියන බහුවයවැය හරි පුතේ අහන්න බේක් ලයිට් කියන බහුවයවැය තමයි පුතේ ඔයගලන්ගේ ගෙවල් වල කළු පාට හෝල්ඩර්ස් තියෙන්නේ අර ලිපට දැම්මත් උඩු වෙන්නේ නැති හෝල්ඩර් එකක් තියෙන්නේ හරිම ශක්තිමත් භාවයේ තියෙන හෝල්ඩර් එකක් පුතේ ඒක නම බේක් ලයිට් බ්‍රේක් ලයිට් නෙමෙයි බේක් ලයිට් අපි ඔක නිකන් මෙහෙම ඉතින් කියනවා විදිහට මේක ඔක ස්පේස් කරන්න මෙහෙම බලන්න right මේ බලන්න හරිද බේක් ලයිට් ඊළඟ බහුවයක ඊළඟ සංගණන බහුවයක බේක් ලයිට් right බේක් ලයිට් right බ්‍රේක් ලයිට් නෙමෙයි අර බ්‍රේක් ගහුවම පත් වෙන්නේ පිටිපස්සේ ඒ ලයිට් එක බ්‍රේක් ලයිට් නේ මේක බේක් ලයිට් ඔයාලා මේක මෙහෙම ලියුවොත් මලක තියාගෙන ලේසියෙන් කියන්න බකේ ලිටේ මේ බකේ ලිටේ කියලා මතක තියන්න. හරි. ඒතර බේක් ලයිට් වලට ලියවෙනවා. අපි සාමාන්‍ය ස්පෙල් කරනකොට ගොඩක් ගන්න ඔන්න වගේ වැඩ පාවිච්චි කරනවා. right? එතකොට මෙයාට කියන තවත් නමයි පුතේ පීනෝල්. මෙයාට කියනවා පීනෝල් ෆෝමැල්ඩිහයිඩ් කියලා. මොකද මේක නම අනිත් නම ෆීනෝල් ෆෝමැල්ඩිහයිඩ්. තව නමක් කියනවා බේක් ලයිට් වගේ මෙයාට කියන නම ෆීනෝල් ෆෝමැල්ඩිහයිඩ්. phenol formaldehyde කියලා අපි මේවා හඳුන්වනවා. කියන මාතෘකාව right phenol formaldehyde නැත්නම් bake light කියලා ලියලා. මාතෘකාව ලියන්නේ bake light කියලා. right phenol formaldehyde. හරිද? right මේක විශේෂයෙන් ත්‍රිමාන අණුවක්. මේක විශේෂයෙන් ත්‍රිමාන අණුවක්. මේක අඳින විදියක් තියෙන. ඒකිට මම මේ විදියට අඳින්නම්. ඔයා ඒක අනුගමනය කරලා අඳින්න. උදේ මේකේ අවශ්‍යනේ මූලික අණු දෙකක්. එකක් තමයි පීනෝල් කියන අණුව. උදේ අඳින පීනෝල්. හරිද? මූලික අණු දෙක. ඒ කියන්නේ තනු මේකට දෙකක් තියෙනවා. පීනෝල් කියන අණුව. පීනෝල් කියන්නේ පුතේ බෙන්සීන්ට මේ OH සම්බන්ධ වුණා. පුතාලා දන්නවා මේ කෙලවරවල හැම එකම හයිඩ්‍රජන් ඉන්නවනේ. මේ කෙලවර හැම එකම හයිඩ්‍රජන් ඉන්නවා. නේ? අපි ඉතින් මෙයාට කියන මොකක්ද කියලාද? පීනෝල්. ලියන්න. right phenol අනිත් එක්කෙනා පුතේ formaldehyde COH මේක තමයි සරලතම ඇල්ඩිහයිඩ් formaldehyde මෙන්න මේ කියන හරිද මෙන්න මේ කියන ඒකක දෙක එකතු වෙලා තමයි පුතේ bake light කියන ත්‍රිමාන බහුව අවයවයක නිර්මාණය කරවන්නේ. එතකොට අපි බලමු මේ දෙන කොහොමද එකතු වෙන්නේ. ඊට ඉස්සෙල්ලා මූලික තනුම් මේකක දෙක කියලා මේ දෙක ලියා ගන්න. ෆීනෝල් සහ ෆෝමැල්ඩිහයිඩ් කියලා ලියා ගන්න. බේක් ලයිට් නිර්මාණය කිරීම සිදු කරවන්නේ ඒකක නැත්නම් තනුම් මේකක දෙකකිනි. බේක් ලයිට් නිර්මාණය කරවන්නේ
තැනුම් ඒකක දෙකකිනි. බේක්ලයිට් නිර්මාණය කරවන්නේ තැනුම් ඒකක දෙකකිනි. තැනුම් ඒකක දෙකක් එකතු වෙලා. ටකා ලියාගෙන මේ දෙක. ෆීනෝල් කියලා තැනුම් ඒකකයයි right ෆෝමැල්ඩිහයිඩ් කියලා තැනුම් ඒකකයයි. හරිද? ෆීනෝල් ෆෝමැල්ඩිහයිඩ්. මේක මොකද මෙයාට කියන්නේ ෆීනෝල් ෆෝමැල්ඩිහයිඩ් කියලා. right දැන් මෙයාට තව එකක් කියනවා මෙයාට ෆෝමැල්ඩිහයිඩ් කියලා කියනවා මෙතනැල්ඩිහයිඩ් කියලා කියනවා right මෙතනැල්ඩිහයිඩ් කියලා කියනවා ඉච්චර දාන්න අපිට අවශ්‍ය නැහැ right දැන් බලමු කොහොමද නිර්මාණය වෙන්නේ කියලා හරිද දැන් මේ අණුව මෙන්න මෙහෙම අඳින්නේ හොඳට බලාගන්න අඳින්න හැටි දැන් මේක ත්‍රිමාන අඳින්න බෑ ඉතින් මම ගොඩක් අඳින්නේ නැහැ හතරක් දාලා විතරක් අඳිනවා right එතකොට මෙන්න බෙන්සීන් එක්කනේ හරිද පුතේ මේක බෙන්සීන් කියන්නේ මෙන්න OH සම්බන්ධ නම් පීනෝල් වලට දැන් මේ කෙලවල වල හයිඩ්‍රජන් ඉන්නවනේ මෙතන හයිඩ්‍රජන් මම අඳිනවා ඔන්න ලේසි මම මෙතන අඳිනවා දිත්ත බන්ධන OH එක්ක සම්බන්ධ වෙන මෙතනැල්ඩිහයිඩ් අණුව right මෙතනැල්ඩිහයිඩ් නැත්නම් ෆෝමැල්ඩිහයිඩ් අණුව මම මෙතනත් ආයෙ අඳින බෙන්සීන් එක්ක මෙතනත් අඳින බෙන්සීන් එක්ක හරිද මම මෙතනත් අඳින බෙන්සීන් එතකොට මම අනිත් පැත්තට දාලා අඳින්න මේ මෙතන පීනෝල් එකේ sorry පීනෝල් මෙතන OH හරිද එතකොට මේවා හයිඩ්‍රජන් තියෙනව නැතුව නෙමෙයි හොඳේ මේ හැමතැනම හයිඩ්‍රජන් තියෙනවා එක හයිඩ්‍රජන් කෙනෙක් විතරක් ඉදිරියට ගලවන්න right මම මෙතන අඳිනවා O මේවා හරි අමාරුයි අඳින්න. අමාරුයි කියන්නේ මේවා ත්‍රිමානව තියෙන හින්දා මේවා පෙන්වන්න අමාරුතාවයක් තියෙනවා. right පුතේ? හරිද? දවාට බේක්ලයිට් එක උතන සරල රූපයක් කියලා තිබ්බට එහෙම සරල රූපයක් නෙමෙයි ඕල තියෙන්නේ. දැන් අඩට දාන්න. එතන හයිඩ්‍රජන් පෙන්වනවා. මේ හැම කොලකම හයිඩ්‍රජන් එක තැනක විතරම පෙන්වනවා. right පුතේ? එතකොට තා බලන්න. මෙතන බලන්න මෙතන right එතකොට මෙහෙම අපි බලමු මෙතන හයිඩ්‍රජන් කෙනෙක් ඉන්නවා මෙතන හයිඩ්‍රජන් කෙනෙක් ඉන්නවා මෙතන දාමු තව එක්කෙනෙක් මෙතන ඇල්ඩිහයිඩ් අණුව මෙතනට right එතකොට මෙතනට අපි දාමු මෙතන හයිඩ්‍රජන් කෙනෙක් ඉන්නවා මෙතන හයිඩ්‍රජන් කෙනෙක් ඉන්නවා මෙතනත් දාමු මෙතන ඇල්ඩිහයිඩ් අණුව seems to දැන් මේ බැහැරයන් බලන්න හතර වටෙන් ගහකයි හතර වටෙන්ම සෙට් වෙනවා එතකොට මෙන්න මෙහෙමයි කලවල යන්නේ එතන හයිඩ්‍රජන් අණුවක් ඕනේ මේ පීනෝල් වල මේ හැම තැනම හයිඩ්‍රජන් ඉන්නවනේ එතකොට මෙන්න මෙහෙමයි මෙයා කරන්නේ ෆෝමැල්ඩිහයිඩ් ඇවිල්ලා ආසන්න ළඟින් ඉන්න දෙන්නෙක්ගේ දලාණුවක් විතර කලවල යනවා හරිද ඒ කියන්නේ ෆෝමැල්ඩිහයිඩ් වල තියෙන ඔක්සිජන් හොඳට බලන්න මේකෙන ෆෝමැල්ඩිහයිඩ් කියන අණුවේ තියෙන ඔක්සිජනුයි ලාභද බෙන්සීන් දෙන්නෙක්ගේ හයිඩ්‍රජන් එකතු කරා දලාණුවක් බැහැර යනවා. දලාණුවක් බැහැර යනවා. H2O බැහැර යනවා. බලන්න මෙතනත් ඒකයි මේ ෆෝමැල්ඩිහයිඩ් අණුව ඇවිල්ලා මේ බෙන්සීන් මේ හැම කොනකටම සෙට් වෙන්න පුළුවන්. ඒකයි මම කිව්වේ මේ හතර වටේ ගහන්න පුළුවන් මේක. right? මේකට හරි දලාණුවක් බැහැර යනවා මේ. තව බලන්න මේ ෆෝමැල්ඩිහයිඩ් මෙතන දලාණුවක් බැහැර යනවා. right? මෙයා මේ එතන දලාණුවක් බැහැර යනවා. ඒ වාව හිතන්න බැරිද ඔයාලට හිතෙන්නේ නැද්ද? මේ තියෙන අනිත් හයිඩ්‍රජන් වලටත් ඔය විදිහට තව ළඟපාත ෆීනෝල් කෙනෙක්ගේ හයිඩ්‍රජන් එක්ක අර කියන මෙතන වලට මෙතන ඇල්ඩිහයිඩ් හැකියාවක් තියෙනවා දලාණුවක් බැහැර යවන්න. ඉතින් ඔහොම බැහැර ගියාට පස්සේ අපිට නිකන් සරලව බලා ගන්න පුළුවන් වීවයක් අපි අඳිමු. right? සරලව බලා ගන්න පුළුවන් වීවක්. එතකොට OH කාණ්ඩයේ බෙන්සීන් හතර මම මේ අඳින්නම්. මුලින් විභාගෙදී මෙන්න මේවා මාක් කරන්නයි තියෙන්නේ හරියට. right? අද වෙක්කිනට අදාළව මම යන්නේ.
ඒක සම්බන්ධ වෙච්ච ඒවා දැන් මේ කියන ජලාණුව දෙපාරක් හොඳේ මේ කියන O එක හයිඩ්‍රජන් කරාට කියලා පස්සේ මේ කාබන් වල එක බන්ධනය සම්බන්ධ වෙන්නේ මෙතනද මේ කාබන් එක බන්ධනය සම්බන්ධ වෙන්නේ මෙතනද. ඒතර සම්බන්ධ වුණාම ඔයාලට නිර්මාණය වෙන්නේ මෙන්න මේ කොටස CH2 කොටස. right ඔයාලට මෙතනක් තියෙන CH2 කොටසක්. right ඊට පස්සේ මෙතනක් තියෙන CH2 කොටස. ඔයාලට ඇස්සේ මෙන්න මෙතන ඉන්නේ සම්බන්ධ වෙන්නේ මෙතන නෙමෙයි උඩ. මෙතනක් තියෙන CH2 කොටස. ඔය විදිහට හතර වටේ සම්බන්ධ කරගන්න පුළුවන්. ඔය විදිහට දැන් ඔයාලා කියන්නේ ඉතින් මේවලත් ඒ විදිහට සම්බන්ධ වෙන්න පුළුවන් නේ ඉතින් අනිත් පැති වලට. කොහොම සම්බන්ධ වෙන්න පුළුවන්. right මේ හැමතැනම සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. මේකයි කියන්නේ ත්‍රිමාන බහු අවයවික කියලා ශක්තිමත් භාවය වෙන ඉතාමත් ඉහළයි. ශක්තිමත් භාවය ඉතාමත්ම ඉහළයි. එහෙනම් මේ තමයි පුතේ බේක් ලයිට්. මේ තමයි බේක් ලයිට්. මේ තමයි බේක් ලයිට් කියන බහු අවයවික. ඔගේ පුරාණ දෙයක ගැන අපි මොනවා කතා කරන්න යන්නේ නැහැ. ඕක තමයි යූරියා ෆෝමැල්ඩිහයිඩ් වලින් මේ පීනෝල් ෆෝමැල්ඩිහයිඩ් කියන සංයෝගය. අන්න ලේසි එක අඳ ගන්න හරියට. පැහැදිලිද? යන බේක් ලයිට් ඇද්දේ මේක අඳ ගන්නවා. ජලාන බහැලා ගිහිල්ලා ප්‍රධාන අණුව නිර්මාණය වෙන ආකාරය ඇඳලා. right මේ තමයි බේක් ලයිට්. මේක හරි ශක්තිමත් කෙනෙක්. මෙයා හරි ශක්තිමත් කෙනෙක්. right ලියන ලක්ෂණ බේක් ලයිට් වල ලක්ෂණ ලියන්න උතේ. මේව ලියන්න. ඊතා ශක්තිමත් වේ ස්ටොප් කරලා ඇඳගත්තා නම් ඉවරයි යෝ. දැන් මම අයින් කරලා ඔයාලට ස්ටොප් කරගන්න වෙලාව දෙන්නේ. ඒක ක්ලියර් එක විදියට අන්තයි. ඉතා ශක්තිමත් වේ. දැඩි බව ඉතා ඉහළය. දැඩි බව ඉතා ඉහළය. ඊළඟට විද්‍යුත් ප්‍රතිරෝධී වේ. විද්‍යුත් ප්‍රතිරෝධී වේ. මොකද මේවා නිකාර සල්ෆර් වලින් සම්බන්ධ කරපු බන්ධන වගේනේ. මේවට හරස් බන්ධන කියලා අපි කියන්නේ. ඒතර මේ හරස් බන්ධන මේවල තියෙන හින්දා තාපයට ඔටු දීමේ හොඳ හැකියාවක් තියෙනවා. विद्युत प्रतिरोधी वे के लिए विद्युत प्रतिरोधी वे तापेट वृद्धि में හැකියාව ඉතා ඉහළය. तापेट वृद्धि में හැකියාව ඉතා ඉහළය. ताप वृद्धि में හැකියාව ඉතා ඉහළය. පුතේ तापेट වෘद्धි में හැකියාව නෙමෙයි පුතේ ताप ස්ථාපන ගුණය කියන්නේ. හොඳේ. ඒක මම ඉස්සරහට දැන් පැහැදිලි කරන්නම්. ගොඩක් අය වරද්ද ගන්නවා ඒක. තාප ස්ථාපන ගුණය සහ තාප ස්වීකාර ගුණය කියන්නේ තාපයට වෘද්ධි දීමේ හැකියාව පිළිබඳ ගුණයක් නෙමෙයි. හොඳේ. right? තාප ස්ථාපන වේ. තාප ස්ථාපන වේ. එමෙතේ කතා කරපු රේඛීය වණයාවේ මේක පුතේ ත්‍රිමාන බහු අවයවිකය. යන ත්‍රිමාන බහු අවයවිකයේකි ත්‍රිමාන බහු අවයවිකයේකි ත්‍රිමාන බහු අවයවිකයේකි නේද වර්ණ ගන්නන්න බෑ. කළු නම් කබුරු පාටයි නැත්නම් දුඹුරු නම් දුඹුරු පාටයි. කළු දුඹුරු පැහැයක් තමයි වැඩිපුරම තියෙන්නේ. විශේෂයෙන් කළු පැහැ. හෝල්ඩර් කළු පාට හෝල්ඩර් එක. යන වර්ණ ගැන්විය නොහැක. වර්ණ ගැන්විය නොහැක. ඊළඟට කාබනික ද්‍රාවකවල දිය නොවේ. කාබනික ද්‍රාවකවල දිය නොවේ. right කාබන ලක්ෂණ. මේ ලක්ෂණ ප්‍රොවයිඩ් අරගෙන අපි ගොඩාක් දේවල් මේ වලින් නිර්මාණය කරන විශේෂයෙන් පුතේ ඝර්ෂණ ලක්ෂණ කොටස් නිර්මාණය කිරීමකට මේක දායකත්වයෙන් දක්වනවා. ඥාන ප්‍රයෝජන යන කළු දුඹුරු පැහැති හෝල්ඩර් නිර්මාණය කිරීම කළු දුඹුරු පැහැති හෝල්ඩර් නිර්මාණය කිරීම ප්‍රයෝජනටදී ඊළඟ එක වාහනවල කොටස් නිර්මාණය කිරීම
වාහනවල කොටස් නිර්මාණය කිරීම ඊළඟට බාහිර ආවරණ නිර්මාණය කිරීම බාහිර ආවරණ නිර්මාණය කිරීම විද්‍යුත් උපකරණවල කොටස් නිර්මාණය කිරීම ලීක් වෙන්නේ නැති වෙන්නේ කරන්ට් එක ගමන් කරන්නේ නැහැ නේද විද්‍යුත් පරිවාර ගන්නේ විද්‍යුත් උපකරණවල කොටස් නිර්මාණය කිරීම අපි යනවා මුදේ අවසාන බහු අවයවිකයට අවසාන සංගණන බහු අවයවිකයේ වගේම අපිට කතා කරන්න තියෙන අඳින්න තියෙන අවසාන බහු අවයවිකය තමයි මේ කතා කරන්නේ මුදේ මේ කතා කරන්නේ යූරියා ෆෝමැල්ඩිහයිඩ් කියන බහු අවයවිකය ගැන මොකද නම යූරියා ෆෝමැල්ඩිහයිඩ් කියන මාතෘකාව යූරියා ෆෝමැල්ඩිහයිඩ් නැත්නම් මේකට කියනවා යූරියා මෙතනල් කියලා කියනවා කියන මාතෘකාව යූරියා ෆෝමැල්ඩිහයිඩ් ඊළඟ කතා කරමු පුතේ යූරියා ෆෝමැල්ඩිහයිඩ් ගැන යූරියා ෆෝමැල්ඩිහයිඩ් කියනවා මේ තියෙන යූරියා රයිට් ඒතර යූරියා අණුව නිර්මාණය වෙනකොට මේ තියෙන යූරියා අණුව හරිද මේ තමයි යූරියා අණුව ෆෝමැල්ඩිහයිඩ් අණුව දන්නවනේ ඉස්සෙල්ලත් අපි ලියුවේ ෆෝමැල්ඩිහයිඩ් අණුව අණුව තමයි COH කියන අණුව රයිට් ඒතර සම්බන්ධ වීම කොහොමද වෙන්නේ කියලා බලමු ඒතර මේ තමයි යූරියා රයිට් මේ තමයි ෆෝමැල්ඩිහයිඩ්. ඉතින් මේකේ නම හැදලා තියෙනවා ඒවට දැන් තේරෙනවා යූරියා ෆෝමැල්ඩිහයිඩ් කියන එක. රයිට් යූරියා ෆෝමැල්ඩිහයිඩ් කියන එක තමයි මෙයා නිර්මාණය වෙලා තියෙන්නේ. පැහැදිලිද? ඔය දේ ලියගන්න. එතකොට මේ තමයි යූරියා ෆෝමැල්ඩිහයිඩ් කියලා මාතෘකාව දාගන්න. රයිට් යූරියා ෆෝමැල්ඩිහයිඩ් කියලා මාතෘකාව දාන්න. මේ තමයි තැනුම් මේ එකක දෙක. යූරියා සහ ෆෝමැල්ඩිහයිඩ් එකතු වෙලා තමයි යූරියා ෆෝමැල්ඩිහයිඩ් කියන බහු අවයවිකය නිර්මාණය කරවන්නේ. රයිට්? අගලියලා යූරියා ෆෝමැල්ඩිහයිඩ් තනුම් මේකක දෙක රයිට් අපි බලමු කොහොමද හැදෙන්නේ කියලා රයිට් යූරියා අණුව අඳින්නේ මෙහෙම ටක් ගාලා අඳිනවා රයිට් යූරියා අණුව මෙහෙම ඒ කියන්නේ මාරු කරලා අඳින උඩයට නෙමෙයි ඇත්ත සයිඩ් එකේ මාරු කරලා රයිට් තා යූරියා අණුව අඳින මෙතන right එතකොට පුතේ මෙතනට එනවා කවුද අපේ දිත්ත බන්ධන ඔක්සිජන් සහිත ෆෝමැල්ඩිහයිඩ් එක කියන්නේ right දිත්ත බන්ධන ඔක්සිජන් සහිත ෆෝමැල්ඩිහයිඩ් මෙතනට ජලාණුව බැහැර යනවා ඒවා හිතන්න මෙතනටත් ඒක සෙට් වෙන්න පුළුවන් නේද ආයි ෆෝමැල්ඩිහයිඩ් අනුව මෙතනටත් එන්න පුළුවන් right ෆෝමැල්ඩිහයිඩ් මෙතනටත් එන්න පුළුවන් එතකොට මෙතන ළඟපාත ඉන්න අනිත් කෙනාගේ අනිත් නයිට්‍රජන් එක්ක ඉන්න හයිඩ්‍රජන්ටත් එයා සම්බන්ධ වීම කරවන්න. බලන්න කොහොමද ජලාණු බැහැර යන්නේ කියන එක තමයි අපිට ඕන දෙන්නේ. මෙතනදී ඕන කරන්නේ කොහොමද ජලාණු බැහැර යන්නේ කියලා. මේ ජලාණු බැහැර යන්නේ නෙමෙයි. ජලාණු බැහැර යන්නේ. රයිට්. මේ බලන්න මෙතනදී ජලාණුවක් අහේ බැහැර යනවා. මේ ජලාණු බැහැර යනවා. එතකොට අපිට පැහැදිලිව පේනවා මෙතන ඉන්න හයිඩ්‍රජන් ගාවට මේ විදිහට ෆෝමැල්ඩිහයිඩ් අණුවක් ආවොත් ඊළඟ යූරියා අණුවත් එක්ක ජලාණුවක් බැහැර යවන්න පුළුවන් නේ. ඉතින් ගොඩක් අදින්නේ නැහැ. අවශ්‍ය නැති හින්දා. ඒතර ජලාණුවක් බැහැර ගියම ස්වරූපේ බලන්න. කාබන් දිත්ත බන්ධන O නයිට්‍රජන් රයිට් මෙහෙම ආවා ඊට පස්සේ මෙතන CH2 කාණ්ඩය රයිට් ඊළඟට මෙතන නයිට්‍රජන් හයිඩ්‍රජන් කාබන් දිත්ත බන්ධන ඔක්සිජන් මෙතන නයිට්‍රජන් මේ හයිඩ්‍රජන්ට නයිට්‍රජන්ට දාන්නේ අනිත් ඒවා. හයිඩ්‍රජන් සම්බන්ධ කරන්න බෑ මොකද ළඟපාතේ ඉන්න අනිත් ඒවාත් එක්ක ගැලවිලා යනවා. රයිට්? ඔහොම තිබ්බම ඇති. ඒතකොට ආ හිතන්න මේ විදියට අණු නේද නිර්මාණය වෙන්නේ හයිඩ්‍රජන් දාන්නේ නැහැ. රයිට්? ඔය විදිහනේ. ඒ ළඟපාත තියෙන ෆෝමැල්ඩිහයිඩ් ටිකට පුළුවන් ඊළඟ එක්කෙනාව ළඟ එක්කෙනාව සෙට් කරවන්න. ඉතින් මේ තමයි අපි කවුද? පුනරාවර්ත ඒකකය ඒ වගේම බහු අවයවිකය. මේ තමයි පොලිමර්. පොලිමර් ප්‍රමාණය කොහොම ඉස්සරහට නිර්මාණය වෙවි යනවා රයිට් එතකොට අපි ටිකක් ගාලා ස්ටොප් කරලා ටක් ගන්න හදලා ස්ටොප් කරලා ටක් ගන්න තමයි පොලිමර් යූරියා ෆෝමැල්ඩිහයිඩ්
යූරියා මෙතනයිල් කියලාත් කියනවා. යූරියා මෙතනයිල් කියලාත් කියනවා. නැත්නම් යූරියා ෆෝමල්ඩිහයිඩ්. යූරියා මෙතනයිල් කියලා දාගන්න. යූරියා මෙතනයිල්. right. ලියන්න නම් මේ ලක්ෂණ ලියන්න. තාප ස්වීකාර වේ. තාප ස්වීකාර වේ. ලක්ෂණ ඇතුළේ ලියන්න තාප ස්වීකාර වේ. විද්‍යුත් පරිවාරක වේ. विद्युत परिवारक वे विद्युत परिवारक वे रासायनिक प्रतिरोधी वे रासायनिक प्रतिरोधी वे इन्हें संगणन बहु अवयविकेकी संगणन बहु अवयविकेकी संगणन वे जलानु बहरे स्टॉप कर टाक मेरे लिया करना संगणन बहु अवयविकेकी right. ताप स्वीकार है विद्युत परिवारक वे रासायनिक प्रतिरोधी वे संगणन बहुवैविध्य इलाने प्रयोजन होते प्रयोजन लिया करना प्रयोजन येते यार मेवा प्रधान लेसर गुहोपकरण वन प्रधान लेसर गुहोपकरण वन पिगंकोप निष्पादनයට प्रधान लेसर गुहोपकरण वन पिगंकोप निष्पादनයට ඊළඟට තුනී ලෑලි අලවන ගම් නිෂ්පාදනයට තුනී ලෑලි අලවන ගම් නිෂ්පාදනයට තුනී ලෑලි අලවන ගම් නිෂ්පාදනයට right එමු අපි පිටුවංග 7ට සංග 25 වෙනි ප්‍රශ්නය අහලා සංගණන බහු අවයවීකරණයේ නිර්මාණ ස්වභාවික බහු අවයව පිළිබඳ සඳහනක් පුතේ මේක තියෙන ජෛව අණුපාඩුවේ ස්වභාවික බහු අවයව ප්‍රධාන වශයෙන් දෙකක් ගැන අපි කතා කරලා තියෙකි පොලිසැකරයිඩ් සහ ප්‍රෝටීන right polysaccharide ඊළඟට ප්‍රෝටීන ගැන කතා කරන්න පුළුවන් right so polysaccharide ප්‍රධාන වශයෙන් අපිට කතා කරන්න පුළුවන් පුතේ පිෂ්ඨය cellulose නේද cellulose ඊළඟට glycogen පිෂ්ඨය cellulose glycogen प्रोटीन निर्माण වෙන්නේ එතකොට ස්වභාවිකවම සංගණන බහුවැවීකරණයෙන් ජලාණු බැහැර යාම සිද්ධ වෙනවා. right ප්‍රෝටීන වල ජලාණු බැහැර යනවා පොලිසැකරයිඩ් වල ජලාණු බැහැර යනවා. කියන්න ප්‍රෝටීන පොලිසැකරයිඩ් කියලා ලියාගන්න මේ දෙකක් දාලා ප්‍රෝටීන පොලිසැකරයිඩ් එතන ඉස්සරහින් දාගන්න ජලාණු බැහැර යාමක් සිදු වෙයි කියලා. ප්‍රෝටීන සහ පොලිසැකරයිඩ් කියලා දාගන්න ජලාණු බැහැර යාමක් සිදු වෙයි කියලා දාගන්න. ජලාණු බැහැර යාමක් සිදු වෙයි කියලා දාන්න. right ජලාණු බැහැර යාමක් සිදු වෙයි. එතකොට පොලිසැකරයිඩ් වලදී පිෂ්ඨය සෙලුලෝස් ග්ලයිකෝජන් වගේ ප්‍රධාන වශයෙන් පුතේ සංකරණ බහු අවයවික විදිහට හඳුන්වන්න පුළුවන් ස්වභාවික ඒවා. ඊට ප්‍රෝටීන්. right ඊළඟට යන්න බහු අවයවික හායනය. බහු අවයවික හායනය. පුතේ බහු අවයවික හායනය කියන්නේ සූර්යාලෝකය, විකිරණ, තාපය ඊළඟට අම්ල වැනි රසායනික සංයෝග නිසා බහු අවයවිකයේ සතු වෙලා තියෙන ගුණාංගය. ඒ කියන්නේ බහු අවයවික ද්‍රව්‍යයේ ගුණාංගය අඩු වෙනවා. ඒ වගේම බහු අවයවිකයෙන් හදලා තියෙන මොකක් හරි භාජනයක් තියෙනවා නම් නිෂ්පාදනයක් තියෙනවා නම් ඒ නිෂ්පාදනයේ ඒ තියෙන ගුණාංගය අඩු වෙනවා. ශක්තිමත්භාවය, ආතතිය රොත්තු දීමේ හැකියාව, හැඩය වෙනස් වෙන්න පුළුවන්, වර්ණය වෙනස් වෙන්න පුළුවන්. පුතේ මොකක්ද බහු අවයවික හායනය? උදාහරණයක් විදිහට කියන්න අර ඔයගොල්ලන් දන්න දිරාපත් වෙන මේ පෝර බෑග් තියෙන මේ පෝර බෑග් වල බලන්නකො වතුර දාලා ටික දවසක් පොළවේ පස්සලා දිනකොට අපිට පුළුවන් නිකම්ම ඉරන්න පුළුවන් නේද පොර බෑග් එක. පොළොතිනුත් එහෙමනේ. අපි කියන්නේ අක් කනවා කියලා. ඔය අක් කනවා කියන කතන්දරේ ඉන්නේ ඔන්න ඔතන. right කියන්නේ නම් මෙහෙම යන්න පිටුවංග 7 ප්‍රශ්න අංක 26 බහු අවයවයක හායනය යන කුමක්ද? කියන්න තාපය ආලෝකය හෝ අම්ල වැනි රසායනික ද්‍රව්‍ය නිසා අම්ල වැනි රසායනික ද්‍රව්‍ය නිසා වෙනත් පාරිසරික සාධක නිසා බහු අවයවිකයේ හෝ ඒවා මත පදනම් වූ
ඒවා මත පදනම් වූ නිෂ්පාදනයේ ගුණාංගවල ඒවා මත පදනම් වූ නිෂ්පාදනයේ ගුණාංගවල වෙනස් වීමයි නිෂ්පාදනයේ ගුණාංගවල වෙනස් වීමයි නිෂ්පාදනයේ ගුණාංගවල වෙනස් වීම දානුදේ ආතතිය හැඩය වර්ණය ශක්තිමත් බව ආතතිය හැඩය වර්ණය ශක්තිමත් බව කියලා දාගන්න ගුණාංගවල වෙනස් වීම ආතතිය හැඩය වර්ණය ශක්තිමත් බව right යන්නේ හැබැයි පිටුවට පිටුවංග කටේ උඩ right පුතේ අර ඉස්සලා දාන ඔයගොල්ලෝ නිවනින්ද පොලිඑතිලීන් ටෙට්‍රාලේට් කියලා දෙනවා PET කියලා පොලිඑතිලීන් ටෙට්‍රාලේට් තමයි ටෙරලීන් කියලා කියන්නේ ටෙරලීන් ඒක දාගන්න හොඳේ පොලිඑතිලීන් ටෙට්‍රාලේට් කියලා අපි කතා කරේ මුල්ම එස්ටර් එක right මුල්ම එස්ටර් සංයෝගය කියලා තමයි පොලිඑතිලීන් ටෙට්‍රාලේට් එතන දාගන්න පුතේ ටෙරලීන් කියලා කියන එක කෙටි ටෙරලීන් ටෙරලීන් කියලා කියනවා right හරි right එහෙනම් එන්න එහා පැත්තට බහුආයනික භාවිතයෙන් භාණ්ඩ නිෂ්පාදනය කිරීම සඳහා ආකලන ද්‍රව්‍ය හා පිරවුම් ද්‍රව්‍ය යොදා ගැනීමේ වැදගත්කම් පිළිබඳ වෙනවා දැන් පිරවුම් ද්‍රව්‍ය යොදා ගන්නවා කියලා කියන්නේ නිෂ්පාදන වියදම අඩු කර ගන්න පුළුවන් උදාහරණ විදිහට මම මෙහෙම ගන්නම්කෝ කහ කොටනවා කිලෝ එකක් විතර ඔරිජිනල් කහ පාම් පිටි වලට ඩයි දාලා ආයි කොටනවා මේ මිශ්‍ර කරනවා පාම් පිටි වලට ඩයි දාලා මිශ්‍ර කරනවා. ඒතර මට කියන්න වගේ පුතේ ඒ දෙක මිශ්‍ර කරාට පස්සේ අපිට සමස්තයක් වශයෙන්ම ගන්න පුළුවන් වෙන හොඳ කහද නැහැ. නමුත් පුතේ ඒකේ නිෂ්පාදන වියදම අඩු කරලා දෙයි. විකුණන ගාන වෙනස් වෙන්නේ නැහැ. ලාභය උපරිම හොයන්න පුළුවන්. නමුත් ඒ විදිහට කරන්නේ නැතුව බහුවවේවික වලට මේ විදිහට පිරුම් ද්‍රව්‍ය යෙදීමෙන් අපි වාසි ලබා ගන්නවා. දැඩි බව, ශක්තිමත් බව, ඊළඟට විදින සුළු බව කියන කතන්දරයේදී හැඩය ගැන කතා කරනකොට අපිට මේ පිරුම් ද්‍රව්‍ය නැතුවම බෑ. දැන් පිරුම් ද්‍රව්‍ය දාන්න. නම් පිරුම් ද්‍රව්‍ය මගින් කරන්නේ පුතේ බහුවේවික ගුණාංක වැඩි දියුණු කිරීමට හරි නිෂ්පාදන වියදම අඩු කර ගන්න හරි. එතකොට කාබනික හෝ අකාබනික සංයුතියක් තියෙන සියුම් අංශුන් වලට කියනවා අපි මේ පිරුම් ද්‍රව්‍ය කියලා. ඊළඟ නම් මෙම බහුවේවික මාතෘකාව දාන්න බහුවේවික සඳහා භාවිතා වන පිරුම් ද්‍රව්‍ය. බහුවේවික සඳහා භාවිතා වන පිරුම් ද්‍රව්‍ය. right ලියන්න නම් මෙම වේගෙන් ලියන්න පිරෝම් ද්‍රව්‍ය ලෙස සලකන්නේ පිරෝම් ද්‍රව්‍ය ලෙස සලකන්නේ බහු අවයවික වල ගුණාංග වැඩි දියුණු කිරීමට හෝ බහු අවයවික වල ගුණාංග වැඩි දියුණු කිරීමට හෝ නිෂ්පාදන වියදම අඩු කර ගැනීමට යොදනු ලබන කාබනික හෝ අකාබනික සංයුතිය සහිත සියුම් අංශුන් වේ. right යනතරම මෙහිදී බොහෝ දුරට පිරුම් යෙදීම මගින් දැඩි බව ශක්තිමත් බව හැඩේ වෙනස් වීම බිඳෙන සුළු බව යන කරුණු කෙරෙහි ගුණාංග වෙනස් වීම සිදුවේ. right ගුණාංග වෙනස් වීම සිදුවේ. මම මේ අදින්නේ ශක්තිමත් බව සහ පිරවුම් ද්‍රව්‍ය ප්‍රමාණය.
ප්‍රමාණය මත පස්තාරයක්. උදේ ශක්තිමත් බවයි පිරුම් ද්‍රව්‍ය ප්‍රමාණය පස්තාරය ඔන්නෝම හැඩයක් තියෙනවා. ඒ කියන්නේ නිශ්චිත අගයක් තියෙනවා. නිශ්චිත පිරුම් අගයක් තියෙනවා. ශක්තිමත් බවයි උපරිම. නිශ්චිත අගය ශක්තිය උපරිම. right? දැන් මේ පස්තාරෙන් මේ තේරුම් ගන්න පුළුවන් මොකද්ද? පිරුම් ද්‍රව්‍ය අඩුවෙන් දැම්ම ශක්තිය යම් ප්‍රමාණයක් අඩු වෙයි. පිරුම් ද්‍රව්‍ය වැඩියෙන් දැම්ම ශක්තිය යම් ප්‍රමාණයක් අඩු වෙනවා. එහෙනම් නිශ්චිත පොයින්ට් එකක් තියෙනවා. නිශ්චිත අගයක් තියෙනවා. පිරුම් ද්‍රව්‍ය නිශ්චිත අගයක් තියෙනවා. ශක්තිය උපරිම ලෙස ලබා ගන්න පුළුවන්. පැහැදිලිද? ටක් ගන්න. ශක්තිමත් බව සහ පිරුම් ද්‍රව්‍ය අතර පස්තාරය යන ටක් ගන්න. ශක්තිමත් බව සහ පිරුම් ද්‍රව්‍ය අතර පස්තාරය. right? හරි. දැන් පිරුම් ද්‍රව්‍යයේ තියෙන ගුණාංග තියෙනවා. දැන් පිරුම් ද්‍රව්‍ය තුල තියෙන පුතේ පිරුම් ද්‍රව්‍යයේ තියෙන අංශුන් ප්‍රමාණය. ඒ කියන්නේ පිරුම් ද්‍රව්‍ය මගින් ගුණාංග වැඩි දියුණු කරනකොට දාන අංශුන් ප්‍රමාණය, අංශු වල හැඩය, පුෂ්ටික වර්ගඵලය කියන කාරණා විශේෂයෙන් බලපන්. ලියන්න මෙහෙම තරලකුණක් දාලා පිරුම් ද්‍රව්‍යයක් මගින් ගුණාංග වැඩි දියුණු කිරීමේදී පිරුම් ද්‍රව්‍යයක් මගින් ගුණාංග වැඩි දියුණු කිරීමේදී අංශුන් ප්‍රමාණය හැඩය පුෂ්ටික වර්ගඵලය බලපානු ලබයි. හැඩය පුෂ්ටික වර්ගඵලය බලපානු ලබයි. හරි. ඊළඟට යන්න පිරුම් ද්‍රව්‍ය ලෙස උදාහරණ. බහුවචන වල අන්තිම කොටසේ මේ ඉන්නේ. පිරුම් ද්‍රව්‍ය වල උදාහරණ. right? දාන පුතේ පළවෙනි උදාහරණයට තිත අබ්ලොක්මක් දාලා කිහිපයක් තියෙනවා ලියන්න. talcum powder, silica, mica, matte, right? And dolomite වගේ පාවිච්චි කරනවා. දාගන්න පුතේ පළවෙනි තරුණයටදී පිරුම් ද්‍රව්‍ය සඳහා උදාහරණ talcum powder, silica, mica, matte, dolomite. Silica, mica, matte, dolomite. තේරුණාද? හොඳට වැටික් කරන් යන්න ඕනේ. අපි තරම් වැඩ කරන, අපි තරම් වැඩ ප්‍රමාණයක් කරන, right? ලංකාවේ වෙන කිසිම පන්තියක් නැහැ. ඒක ඔයාගේ ඔළුවේ තියෙන්න ඕනේ. අපි තරම් වැඩ මහා පරිමාණයෙන් වැඩ ප්‍රමාණයක් කරන, සෑහෙන පාඩම් ප්‍රමාණයක් මේ වෙනකොට ඔයගලන්ට ආවරණය කරලා තියෙන පේපර්ස් එක්ක ඒ වගේ වැඩ ප්‍රමාණයක් කරන පන්තියක් ලංකාවේ මෙතෙක් නැහැ බුදු. අපිට හැමතිස්සෙම විශාල වශයෙන් රිසර්ච් පන්තිය තුල තියෙන නිසා විශාල වශයෙන් අපේ පන්තිවල ළමයි එක්කාසු වෙන්නේ අපි වැඩියෙන් වැඩ කරන පන්තියක් නිසා. නිකන් බොරොඩ වැයිලා දාලා වැඩ නොකර ඉන්න කතන්දරයක් නෙමෙයි. ඒකින් තමයි අපේ බාහිර බලපෑමුත් වැඩි. බාහිර බලපෑම් වෙබ්සයිට් හැක් කරනවා, විනාශ කරනවා, ඒ වගේ අපේ ගෲප් වල රින්ගලා ඒ වල තියෙන නම්බර්ස් අරගෙන ළමයින්ගේ ගෲප් හදලා වැඩ කටයුතු කරන ගුරුවරු ඉන්නවා. right? අපිට ඒවා අදාළ නැහැ. නමුත් අපි ඔයගොල්ලන්ට ඒවා දැනුවත් වීම කරන්න ඕනේ. ඒකට හේතුව තමයි පුතේ අපේ පන්තිය සාර්ථකත්වය තමයි ඒකෙන් පෙන්නන්නේ. right? අපි ඔය දේවල් අනුන්ට කරන්නේ නැහැ කොහොමද? අපිට වැඩක් නැත්තේ නෑ. අපේ වැඩේ අපි කරගන්න. හැමතිස්සෙම තමන්ගේ වැඩේ කරගන්න. ඒක තමයි අපේ ජීවත් වීමේ කලාව. අපි ජීවත් වෙන්න ඕනේ විදිහට. right? ඊළඟට යන පුතේ සාමාන්‍ය ප්ලාස්ටික් තියෙන්නේ. ප්ලාස්ටික් වල 70% පවන පිරුම් ද්‍රව්‍යයක් දානවා කැල්සියම් කාබනේට්. මොනවාද? කැල්සියම් කාබනේට්. කියන්න ප්ලාස්ටික් සඳහා 70% පමණ කැල්සියම් කාබනේට් යොදයි. ප්ලාස්ටික් සඳහා 70% පමණ කැල්සියම් කාබනේට් යොදයි. 70% පමණ කැල්සියම් කාබනේට් යොදයි. right?
ඊළඟ එක පුතේ ශාක කෙඳි තියෙන්නේ. ශාක කෙඳි වර්ගත් පාවිච්චි කරනවා. දැන් මේ ඊළඟ එක ශාක කෙඳි වර්ගද යොදාගනු ලබයි. ශාක කෙඳි වර්ගද යොදාගනු ලබයි. ශාක කෙඳි වර්ගද යොදාගනු ලබයි. පුතේ ඊට වඩා අමතරව තව කතන්දරයක් කියන්න තියෙනවා. ටයර් වල බ්‍රේක් එකක් ගැහුවම කළු පාටට හිටිනු නේද? ටයර් වල බ්‍රේක් ගැහුවට පස්සේ පාරේම කළු පාට දෙක තියෙන කාබන් බ්ලැක් කියන කළු කුඩු කියලා අපි කියන්නේ. කාබන් බ්ලැක්. යා හොඳ නේ. හරිද? කාබන් බ්ලැක් කියන්නේ. මේක දාන පුතේ ටයර් වලට ටියුබ් වලට දානවා. ඒතර පුතේ නිෂ්පාදනයේ ශක්තිමත්භාවය වැඩි කරන්නත් පුළුවන්, ගෙවීම අඩු කරන්න පුළුවන්. ලියන්න ඊළඟ එක රබර් ආශ්‍රිත නිෂ්පාදන වලදී කාබන් බ්ලැක් සහ සිලිකා රබර් ආශ්‍රිත නිෂ්පාදන වලදී කාබන් බ්ලැක් සහ සිලිකා යොදා ගනී. कार्बन ब्लैक सह सिलिका යොදා ගනී. එමගින් ටයර් වැනි නිෂ්පාදනවල ශක්තිමත් බව වැඩි කිරීම ගෙවීම් අඩු කිරීම සිදු කළ හැක. right හරිද පුතේ? හරි. ඊළඟ ආකලන ද්‍රව්‍ය මාතෘකාව දාගන්න. ආකලන ද්‍රව්‍ය right ආකලන ද්‍රව්‍ය. පුතේ ආකලන ද්‍රව්‍ය කියලා කියන්නේ සාමාන්‍යයෙන් මේ හිතන්නකෝ දැන් පිරවුම් ද්‍රව්‍ය විදියට නැතුව ආකලන ද්‍රව්‍ය යොදලා පුතේ බහුවයවකේ තියෙන ගුණාංග වෙනස් කරන්න පුළුවන්. ඒ කියන්නේ ගුණාංග තවදුරටත් වැඩි දියුණු කරන්න පුළුවන්. දැන් පිරවුම් ද්‍රව්‍ය වලට අමතරව යොදා ගන්න ලබන සංයෝග වලට කියන්නේ ආකලන ද්‍රව්‍ය කියලා. ලියන්න. මාතෘකාව දාන්න ආකලන ද්‍රව්‍ය කියලා. දින කොළවල දාගන්න ආකලන ද්‍රව්‍ය කියලා මාතෘකාව. පුතේ හිතට ධෛර්යය අරන් මේ වැඩේ කරන් ඵලයන්. මේ ඔන්ලයින් කතන්දරේදී බොලා ඕක තමයි හරියට කරන්නේ නැත්තේ. හිතලා කරපම් පුතේ. හිතලා මේක කරේ නැතුනොත් කෙරෙන්නේ නැහැ. right? ඔබට විභාග කිට්ටු වෙනවනේ හැම විභාගයක්ම. ඒකින්ද මේව හිතලා කරන්න. මේ ඔන්ලයින් කතන්දරේදී ඔයාලට තියෙන ප්‍රධාන මේකේ මට ඔයගලන් පේන්නේ නැහැ නේ බලහත්කාරයෙන් හරි කරවන්න. ඔයා මේ කියන පොඩි ස්ක්‍රීන් එකක් දිහා බලාගෙන හරි කරන එකෙන් ඒක කරන්න පුළුවන් උපරිම ප්‍රයෝජනෙන් ගන්න. මම කැමරාවත් දිහා බලලා උගන්වන්න. ඒකින්ද ඔයගලන් මේ වැඩේ හරියට කරගත්තොත් පුතේ ගොඩ යන්න පුළුවන්. right? අකුරක් නැහැ ඔයගලන්ට උගන්වනවානේ. පන්තියේ ඉන්නවා වෙනස තියෙන්නේ මම පන්තියේ නෑ දැන් මේ වෙලාවේ. වාගේ ස්ක්‍රීන් එකේ ඉන්නේ. අන්න එතරම් වෙනස තියෙන්නේ. අනිත් හැම දෙයක්ම අපි මේ විදිහට උගන්වනවා. ඒක ඔයා ඒ දේ කරන්නයි ඕනේ. නැවත බලන්න. right? කියන්න මෙහෙම ආකලන ද්‍රව්‍යයටදී පිරවුම් ද්‍රව්‍යයට අමතරව යොදා ගන්න ලබන සංයෝග ආකලන ද්‍රව්‍ය ලෙස හඳුන්වයි. ආකලන ද්‍රව්‍ය ලෙස හඳුන්වයි. right? ගැන යෙදීමේ අවශ්‍යතාව. යන එක නිෂ්පාදනයේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීමට නිෂ්පාදන ක්‍රියාවලිය වැඩි දියුණු කිරීමට නිෂ්පාදනයේ ගුණාත්මකභාවය වැඩි දියුණු කරන හදන භාණ්ඩයේ ක්වොලිටි එක වැඩි කරගන්න කියලා කිව්වේ. ඊළඟට නිෂ්පාදන ක්‍රියාවලිය වැඩි දියුණු කිරීමට ඊළඟ එක නිෂ්පාදන වියදම වැඩි කර ගැනීමට අඩු කර ගැනීම. සමාන ද්‍රව්‍ය දාන මොකද නිෂ්පාදන වියදම වැඩි කර ගන්නවා ක්වොලිටි එක වැඩි කරගන්න.
නිෂ්පාදන වියදම වැඩි කර ගැනීමට හෝ අඩු කර ගැනීමට නිෂ්පාදන වියදම වැඩි කර ගැනීමට හෝ අඩු කර ගැනීමට ඊළඟ එක ගිනි ගැනීම වලට ඔරොත්තු දීමට ගිනි ගැනීම වලට ඔරොත්තු දීමට පිරවුම් ද්‍රව්‍ය වලට ඉංග්‍රීසියෙන් කියන්නේ ෆිලර්ස් කියලා. හරි? ආකලන ද්‍රව්‍ය වලට කියන්නේ ඇඩිටිව්ස් කියලා. රයිට්? ඊළඟට ගිනි ගැනීම වලට ඔරොත්තු දීම. ඊළඟට නම්‍යශීලීත්වය වැඩි කිරීමට ඔය නම්‍යශීලීත්වය වැඩි දියුණු කිරීමට දාන ඒවාට අපි කියන ප්ලාස්ටිලයිසර්ස් කියලා. නම්‍යශීලීත්වය වැඩි දියුණු කිරීමට ප්ලාස්ටිලයිසර්ස් නම්‍යශීලීත්වය වැඩි දියුණු කිරීම ප්ලාස්ටිලයිසර්ස් කියලා කියනවා. ඊළඟ එක සූර්යාලෝකය හා විකිරණ වලින් සිදුවන හානිය වැළැක්වීම. ඊළඟ එක සූර්යාලෝකය සහ විකිරණ වලින් සිදුවන හානිය වැළැක්වීම. සූර්යාලෝකය සහ විකිරණ වලින් සිදුවන හානිය වැළැක්වීම. තමයි ආකලනවල තියෙන අවශ්‍යතාව. රයිට්? ඔය අවශ්‍යතාව භාවිතා කරා වගේ විතරක් නෙමෙයි ඕවලින් තියෙන අහිතකර බලපෑමුත් තියෙනවා. වඳභාවය ඇති වෙනවා සංයෝග නිසා. පිළිකා ඇති වෙනවා. ඇඟට ඇතුළු වුණු තුතේ හෝමෝන ක්‍රියාකාරීත්වය වෙනස් කරනවා. දහනය වීම සිදු වෙනකොට අහිතකර සංයෝග ගොඩාක් වායු වලට එකතු වෙනවා. පැහැදිලි නේද? කියන්නේ නම් ආකලන ද්‍රව්‍ය වල අහිතකර බලපෑම. පාරිසරික දූෂකයක් ඕක. යන ආකලන ද්‍රව්‍ය වල අහිතකර බලපෑම. ආකලන ද්‍රව්‍ය වල අහිතකර බලපෑම. යන තියන මේම අග්ගාලියන්න ඕනේ. ස්පීඩ් එක පොඩ්ඩක් අදාගමු. ආකලන ද්‍රව්‍ය වල අහිතකර බලපෑම. අහිතකර බලපෑම. යන එක වඳභාවය ඇතිවීම දෙක පිළිකා ඇතිවීම තුන හෝමෝන ක්‍රියාකාරීත්වය වෙනස් කිරීම right? දහනය වීම මගින් ඉතා අහිතකර සංයෝග දානය වීම මගින් ඉතා අහිතකර සංයෝග වායු වලට එකතු වීම right? පරිසර දූෂකයක්. හොඳේ? right පුතේ. දැන් අපි අර බහුවයවික පාඩම පටන් ගැනීමේදීම කතා කරන්නේ බහුවයවික වර්ගීකරණය, ස්වභාවික කෘතිම, ඊට පස්සේ හැදලා තියෙන විදිය අනුව රේඛීය ත්‍රිමාන, ඒ කියන්නේ ශාකණය වෙච්ච වේව ඉඳලා ඒකට තාපයට වෘත දීමානුව තාප ස්වීකාර, තාප ස්ථාපන කියන අන්නේ ගැන ටිකක් දීර්ඝ හැඳින්වීමක් කරන්න යන්නේ. මොකද ඒක හැඳින්වීම අනිවාර්යෙන් අපිට අවශ්‍ය වෙනවා. මේ තමයි අවසාන කොටස. මෙතනින් එතකොට බහුවයවික කොටස අවසාන වෙනවා. කියන්නේ පුතේ මාතෘකාව වර්ගීකරණය කරන ලද බහුඅවයවික අර්ථකථනය කියලා. මාතෘකාව දාගන්න. right? වර්ගීකරණය කරන ලද බහුඅවයවික අර්ථකථනය. වර්ගීකරණය කරන ලද බහුඅවයවික අර්ථකථනය. right? මාතෘකාව දාන්න වර්ගීකරණය කරන ලද බහුඅවයවික අර්ථකථනය කියලා. right? ඒකේ පළවෙනි එක දාන්න සම්භවය අනුව. right? සම්භවය අනුව. මට කියන්න පුතේ සම්භවය අනුව අවස්ථා දෙකයි. ස්වභාවිකයි කෘතිමයි. නේද? දැන් දාන්න පළවෙනි එක සම්භවය අනුව ස්වභාවික. එතන ඉස්සරහින් ඉරක් දාගන්න. right? සිම්පල් එක කියලා දාගෙන ඉස්සරහින් ඉරක් දාන්න, ස්වභාවිකයට ඉස්සරහින් ඉරක් දාගන්න. එතෙන් දාන්න ස්වභාවිකවම නිර්මාණය වේ. ඕන තරම් තියෙනවා නේ ස්වභාවික නිර්මාණය වෙන ඒවා. ස්වභාවිකව නිර්මාණය වේ. ඊට දිවිදි ලියන්නේ මවුලක් නැහැ. right? රබර් ස්වභාවික රබර් ඊළඟට
පොලිසැකරයිඩ් ප්‍රෝටීන පොලිසැකරයිඩ් උදාහරණ මේ කියන්නේ ප්‍රෝටීන ඊළඟට DNA RNA ඒවත් අයිති වෙනවා DNA RNA ඒවත් අයිති වෙනවා රබර් පොලිසැකරයිඩ් ප්‍රෝටීන DNA RNA මොකද ලිපිඩ බහුඅයවැගයක් නෙමෙයි හොඳේ ලිපිඩ බහුඅයවැගයක් නෙමෙයි ඊළඟ දාන කෘතිම දෙක කෘතිම B යට දාන කෘතිම ස්වභාවික කෘතිම කෘතිම කියන්නේ මොනවද මිනිසා විසින් නිර්මාණය කරන ලද දාන පුතේ මිනිසා විසින් නිර්මාණය කරන ලද කියලා මිනිසා විසින් නිර්මාණය කරන ලද right හරිද හරිනේ මිනිසා විසින් නිර්මාණය කරනවා ඊළඟට අපි දෙවෙනි එක කතා කරනවා අංක 2 right අංක 2 යටතේ කතා කරනවා පුතේ තාපයට ඍතු දීමේ හැකියාව අනුව තාපයට ඍතු දීම අනුව තාපයට දක්වන සම්බන්ධ තාපයට දක්වන සම්බන්ධතාවය කියනවා නේද තාපයට දක්වන සම්බන්ධතාවය right ඔන්න අහංගිට ඔතන තමයි ගොඩක් තැන්වල වරද්දන්නේ ළමයි වගේම නන්නයි හිතයි හරි right තාපයට දක්වන සම්බන්ධතාවය එකක් තමයි තාප ස්වීකාරය මෙන්න මේ වචනේ වරද්ද ගන්න එපා තාප ස්වීකාරය right අනිත් එක තමයි තාප ස්ථාපන right තාප ස්වීකාරය කියන එකෙන් අදහස මොකුත් නෙමෙයි මේ ප්ලාස්ටික් බෝතලේ උණු කරලා මේ ප්ලාස්ටික් බෝතලේම හදා ගන්න පුළුවන් ඒ කියන්නේ මේ කියපු ප්ලාස්ටික් බෝතලේ රත් කිරීම මගින් අදාළ බහුව අවයවයකේ ගුණය වෙනස් වුණේ නැහැ. එම ගුණේ සහිතවම නැවත වාරයක් මේකින හදා ගන්න පුළුවන්. ඒක තමයි තාප ස්වීකාරය කියන්නේ. එහෙනම් පුතේ රත් කිරීමෙන් ද්‍රව බවටපත් වෙනවා. නැවත අච්චු වලටම තමා ඝනීභවනය කරලා කිසිදු ගුණ වෙනස් වීමකින් තොරව පෙර ගුණයම ලැබෙන විදියට භාණ්ඩ නිෂ්පාදනය කරන්න පුළුවන් ඒ බහුව අවයවයකින්. ඒකට කියන්නේ තාප ස්වීකාර්ය බහුව අවයවික කියලා. එහෙනම් පළවෙනි එක දාගන්න A තාප ස්වීකාර්ය දාන අංක 2 යටතේ තාපයට දක්වන සම්බන්ධතාවය යටතේ පළවෙනි එක දාගන්න තාප ස්වීකාර්ය කියලා. right තාප ස්වීකාර්ය යටතේ මෙහෙම ලියන්න. තාප ස්වීකාර්ය යටතේ මෙහෙම ලියන්න. රත් කිරීමෙන් ද්‍රව බවට පත්වන රත් කිරීමෙන් ද්‍රව බවට පත්වන නැවත අච්චු වලට තමා ඝනීභවනය කළ හැකි රත් කිරීමෙන් ද්‍රව බවට පත්වන නැවත අච්චු වලට තමා ඝනීභවනය කළ හැකි කිසිදු ගුණ වෙනස් වීමක් සිදු නොවන කිසිදු ගුණ වෙනස් වීමක් සිදු නොවන බහු අවයවික වේ කිසිදු ගුණ වෙනස් වීමක් සිදු නොවන බහු අවයවික වේ right උදාහරණ දාන්නේ පොලිතීන් PVC පොලිස්ටරීන් පොලිප්‍රොපිලීන් පොලිඑතිලීන් ටෙරිතලේට් right උදාහරණයක් දාගන්න පොලිඑතිලීන් කියවම් PE PVC PS පොලිස්ටරීන් පොලිප්‍රොපිලීන් පොලිඑතිලීන් ටෙරිතලේට් PET කියලා තියෙනවා right ඒ ටික දාගන්න තාප ස්වීකාරය right තාප ස්වීකාරය එහෙනම් දැන් තාප ස්ථාපන කියන්නේ මොකක්ද කියලා පුතේ රත් කරාට පස්සේ ද්‍රව කරන්න පුළුවන් බැරි කමක් නැහැ right හැබැයි ඊටමත් දැඩි තාපයක් දෙන්න ඕන ලොකු තාපයක් දෙන්න ඕන ද්‍රව කරා කියමුකෝ ද්‍රව කරලා ආයි පාරක් අර මුල් බාටේ හදන්න බෑ මොකෝ අර පළමු බහුවලයේ තුල තිබ්බ ලක්ෂණ ටික වෙනස් වෙනවා අර තාපය ලබා දීම නිසා විශේෂයෙන් අර තාප ස්ථාපනය වල තියෙන බේක්ලයිට් වගේ වල ඒවල හරස් බන්ධන කැඩෙනවා උදාහරණයක් වල්කනයිස් කරපු රබර් හිතන්නකෝ වල්කනයිස් කරපු රබර් පුතේ උණු කරලා ආයේ රබර් ටයර් හදන්න බෑ අන්න ඒ වගේ කියන්නේ හරස් බන්ධන කැඩෙන පුතේ ඉර උෂ්ණත්වයේදී අන්න ඒකයි තාප ස්ථාපන කියන්නේ නැත්නම් තාපයට ඍතු වීම කතන්දරෙම නෙමෙයි අර ගුණය ගන්න බෑ
උදාහරණයක් විදිහට මේක ටයර් එකක් මේක හිතන්නකෝ හෝල්ඩර් එකක් කියලා. මේක හෝල්ඩර් එකක් කියලා හිතලා මේ හෝල්ඩරේ උණු කරලා ආයෙ පාරක් අච්චුල දාලා එම ගුණෙම තියෙන හෝල්ඩරේ හදන්න බෑ. අන්න ඒකයි කියන්නේ. ඒ කියන්නේ තාපයේ හමුවේ අර බහුවැවික වල තියෙන හරස් බන්ධන කරනට පස්සේ ගුණය ගන්න බැරි වෙනවා. ඒ ගුණය ගන්න බැරි වීම හින්දා තමයි මේකට තාප ස්ථාපන කියලා කියන්නේ. කියන්නේ මෙන්න. right? ඉතා අධික තාපයකට ඔරොත්තු දීමේ හැකියාව පවතින right? ඉතා අධික තාපයකට ඔරොත්තු දීමේ හැකියාව පවතින බහු අවයවික වේ. ඉතා අධික තාපයකට ඔරොත්තු දීමේ හැකියාව පවතින බහු අවයවික වේ. උණු කල්ලා විනාශ කරන්න බෑ කියලා දෙයක් නැහැ මේ ලෝකේ යකඩ පහ උණු කරද හැකි. බහු අවයවික වේ. යන නමුත් ඉහළ උෂ්ණත්වයකදී ද්‍රව තත්ත්වයට පත් කළ හැක. නමුත් ඉහළ උෂ්ණත්වයකදී ද්‍රව තත්ත්වයට පත් කළ හැක. ද්‍රව තත්ත්වයට පත් කළ හැක. නමුත් නැවත අච්චුවලට දමා පෙර ගුණාංගයේම සහිත නිෂ්පාදනයක් ලබාගත නොහැක. පත් කරලාට පස්සේ ඒක කරගන්න බෑ. නමුත් පෙර ගුණාංගයේම සහිත නිෂ්පාදනයක් සිදු කළ නොහැක. එයට හේතුව නිෂ්පාදනයක් සිදු කළ නොහැක. එයට හේතුව ඉතා ඉහළ උෂ්ණත්වයකදී හරස් බන්ධන බිඳ වැටීමයි. හරස් බන්ධන කියනවා බිඳ වැටීම. හරස් බන්ධන බිඳ වැටීමයි. හරස් බන්ධන බිඳ වැටීම. දැන් උදාහරණයක් බකේ රිටේ කියන බේක් ලයිට්. බකේ නේ බේක් ලයිට් හොඳේ. right. හරි. අපි ඊළඟට යමු ව්‍යුහය අණුව වර්ගීකරණය. ව්‍යුහය අණුව වර්ගීකරණය. right. ව්‍යුහය අණුව තුන දා ගන්න ව්‍යුහය අණුව. ව්‍යුහය අණුව. පුතේ ව්‍යුහය අණුව තුනයි. රේඛීය ඊළඟට ශාකනය වූ ඊළඟට ත්‍රිමාන. රේඛීය කියන්නේ රේඛීය විදියට. හොඳින් ඇසිරිලා දිනවා. ශාකනය වුණා කියන්නේ මෙහෙම යනවානේ ඔන්න ශාකනය වෙලා වුණා. හරිද? ත්‍රිමාන කියන්නේ අර බේක් ලයිට් වගේ පුතේ අර ත්‍රිමාන අවස්ථාවේ හතර වටේට විහිදලා තියෙනවා. රේඛීය කියන්නේ ඔන්න ඔය විදියට රේඛීය අවස්ථාවේදී හොඳට පැක් වෙනවා ඒ වගේ. ත්‍රිමාන කියන්නේ අර නේද? මොකද හැම පැත්තෙම තියෙන සෙට් කියන්න බෑ. රයිට් ලියන්න මේක. රේඛියට ලියන්න ඒක සරලම ආකාරයෙන් සැකසී ඇත. මේවා එකිනෙක හොඳින් ඇහිරී ඇති අතර ද්‍රවාංග තාපාංග ඉහළ අගයන් වේ. මේවා හොඳින් එකිනෙක ඇහිරී ඇති අතර ද්‍රවාංග තාපාංග ඉහළ අගයන් වේ. right. PVC, polyethylene, right, polypropylene ගන්න පුළුවන්. right. ද්‍රවාංග තාපාංග ඉහළ අගයන් ගනී.
right polyethylene ගන්නවලට මේක මෙහෙම ලියන්න හොඳයි high density polyethylene හොඳේ high density polyethylene දිවනම ඝනත්වය ඉහළට ගන්න right ඝනත්වය ඉහළට ප්‍රෝටීන් රේඛීය මොකද දන්නවද LDP ඉන්නවනේ low density polyethylene එක කියලා එයා පොඩ්ඩක් ශාකණය වෙලා ඉන්නේ ඒක polyethylene කියලා ලියනකොට මේක ලියන්නේ කොහොමද රේඛීය හරි දාන දෙක මේක පොඩ්ඩක් තව කියන්න මෙහෙම කියන්න දැන් මේවත් තියෙන තව ලක්ෂණ තියෙන රේඛීයව දුබල වැන්ඩවල් බන්ධන තියෙනවා දාන්න දුබල වැන්ඩවල් බන්ධන කියන්නේ මෙන්න මේ අතර ඇති වෙන දුබල වැන්ඩවල් බන්ධනනේ දුබල වැන්ඩවල් බන්ධන තියෙන වගේම නම්‍යශීලීත්වයත් ඉතාම හොඳයි කියන්න දුබල වැන්ඩවල් බන්ධන පවතී රේඛීයවල ලියන්න දුබල වැන්ඩවල් බන්ධන පවතී නම්‍යශීලීත්වය ඉතාම හොඳයි නම්‍යශීලීත්වය ඉතාම හොඳයි right right ඊළඟට දෙකට එන්න ශාකණීය වූ එකට එන්න ශාකණීය එකට right ශාකණීය එකට දෙලියන්න මෙහිදී දාම කිහිපයක් මෙහිදී දාම කිහිපයක් එකිනෙකට සම්බන්ධ වූ අතුදාම කීපයක් ලෙස මේදී දාම කීපයක් එකිනෙකට සම්බන්ධ වූ අතුදාම කීපයක් ලෙස අතු බෙදිලා වගේ අතුදාම කීපයක් ලෙස පවතින ආකාරයට සකස් වී ඇත. හොඳට පැක් වෙන්නේ නැහැ එතකොට මේවනේ. එතකොට ද්‍රවාංග තාපාංග අඩුයි ඝනත්වයත් අඩුයි. අතුදාම කීපයක් පවතින ආකාරයට සකස් වී ඇත. මේවාහි ද්‍රවාංග තාපාංග අඩු අගයන් ගනී. මේවාහි ද්‍රවාංග තාපාංග අඩු අගයන් ගනී. මේවාහි ද්‍රවාංග තාපාංග අඩු අගයන් ගනී. උදාහරණ දාන්නේ අඩු ඝනත්ව පොලිඑතිලීන්, low density polyethylene. අඩු ඝනත්ව polyethylene, low density polyethylene කියලා කියනවා. right? low density polyethylene. right උදේ මේකේ ඊළඟ එක ත්‍රිමාණයකට කියන අනිත් තමයි මම ලිව්වේ මේ තුන්වෙනි එක හරස් බන්ධන සහිත දැන් අර බේක් ලයිට් වල තිබ්බනේ හරස් බන්ධන right වල්කනයිස් කරන රබර් වල හරස් බන්ධන තිබ්බනේ එතකොට පුතේ රේඛීය දාම එකිනෙකට තෝරාගත් ස්ථාන වලින් හරස් බන්ධන නිර්මාණය වීම සිද්ධ වෙච්ච ඉඳ තමයි මෙයා හැදෙන්නේ කියන්නේ ත්‍රිමාණ බහුවයක නිර්මාණය වෙනවා දැන් හරස් බන්ධන සහිත යටතේ රේඛීය දාම එකින් එකට රේඛීය දාම එකින් එකට තෝරාගත් ස්ථාන වලින් රේඛීය දාම එකින් එකට තෝරාගත් ස්ථාන වලින් හරස් බන්ධන නිර්මාණය වීමෙන් හෝ රේඛීය දාම එකින් එකට තෝරාගත් ස්ථාන වලින් හරස් බන්ධන නිර්මාණය වීම හෝ වරණත දාන්න වල්කනයිස් කරන ලද රබර් වැනි වරාණත දාන්න වල්කනයිස් කරන ලද රබර් බෑන්ඩ් ගිය තෝරාගත් ස්ථානයේ හරස් බන්ධන නිර්මාණය වීම හෝ right මූලිකව අණු සැකසීමේදී රටාවක් නොමැතිව සියලු දිශාවන්ගෙන් අණු සම්බන්ධ වීම රටාවක් නොමැතිව සියලු දිශාවන්ගෙන් බේක් ලයිට් වල එහෙමනේ හැම පැත්තෙම සෙට් වෙනවා සියලු දිශාවන්ගෙන් අණු සම්බන්ධ වීම මගින් නිර්මාණය වේ රටාවක් නැහැ සියලු දිශාවන්ගෙන් අණු සම්බන්ධ වීමෙන් නිර්මාණය වේ right උදාහරණ ගන්නතේ බේක් ලයිට් right හරිද හරි ඊළඟ පුතේ
බහුභාවයකේ හඳුනාගත හැකි ස්ථාන අනුව right හඳුනාගත හැකි ස්ථාන අනුව කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි ස්පටික රූපී. ස්පටික රූපී. ස්පටික රූපී. හොඳේ? ස්පටික රූපී. අනිත් එක අස්පටික රූපී. මේ හඳුනාගත ස්ථාන අනුව. දැන් ස්පටික රූපී වල සාමාන්‍ය පුතේ රේඛීය බහුභාවයක වල තියෙන ආකාරයට මෙහෙම අපිට හඳුනා ගන්න පුළුවන් ටක් ගාලා. right? ඒ කියන්නේ මේවා අපාර සාමාන්‍ය අපාරගම්මයි. right? හොඳට පැක් වෙලා තියෙන්නේ. හොඳට පැක් කරලා තියෙන අපාරගම්මේ. පාරගම්මතාවයක් නැහැ. සාමාන්‍ය. හරිද? විවිධ බැලීම ගොඩක්ම අඩුයි. ඒ වගේම ඝනත්වය තරමක් කියලා. තරමක් කියලා ඝනත්වය පොලිතින් යා පොලිතින් අපාරගම්මේ. ඒක හොඳට වග කියන්න පාරදෘශ්‍යභාවය සම්පූර්ණයෙන්ම අඩු කරන්න පුළුවන්. මේක අර විවිධ පේනක් කියන්නේ නෙමෙයි මේක සාමාන්‍ය නිර්මාණය වන එක. ඉතිහාසයේ විවිධ දේවල් කරලා තමයි ඒක අර අපාරගම තත්ත්වයට පාරගම තත්ත්වයට පත් කරවන්නේ. විශේෂයෙන් අස්පටික රූපී කතන්දරය ඒක. පැහැදිලිද යන්නේ මෙන්න. කියන්නේ සැකස්මක් තියෙනවා. නිර්මාණයට වඩා ලස්සන සැකස්මක් තියෙනවා. යන්නේ ස්පටික රූපී යටතේ යන මේක මාතෘකාව දාගන්න හඳුනාගත හැකි ස්ථාන අනුව කියලා. හඳුනාගත හැකි ස්ථාන අනුව. කියන්නේ බහුභාවයක හඳුනා ගන්න හැකි ස්ථාන අනුව. අන්වීක්ෂය බලනවා මේක බලද හැකිද? යන මේවා ස්පටික රූපී අවස්ථාවේදී පළවෙනි එක නා A යටතේ ලියන්න. A යටතේ ලියන්න. ස්පටික රූපී අවස්ථාවේදී රේඛීය බහුභාවයක පවතින ආකාරයට ස්පටික රූපී අවස්ථාවේදී රේඛීය බහුභාවයක පවතින ආකාරයට දැක ගැනීමට පුළුවන්. ආලෝකයේ විනිවිද ගමන් කරන්නේ නැහැ. ආලෝකයේ විනිවිද ගමන් කරන්නේ නැති ඉඳ තමයි අපාරගම්මය කියන්නේ. දැක ගැනීමට පුළුවන්. මේවා අපාරගම්ම්‍ය වෙයි. ඝනත්වය තරමක් ඉහළ. ඝනත්වය තරමක් ඉහළ. ඊළඟට අස්පටික රූපී වල. right? නිශ්චිත සැකස්මකට සැකසিলা නැහැ. මේ මොයින් නිකන් බොහොම දීටැලින් දරවල. right? බහුභාවයක නිර්මාණය. right? ස්පටික රූපී කියන්නේ මේ බහුභාවයක තුල හඳුනාගත හැකි ස්ථාන නම. හරිද? right? මේව ලියන්න. බහුභාවයක අණු නිශ්චිත සැලැස්මක් නොමැතිව මේක පුතේ රූපේ වා මෙහෙම හිතන්නකො අන්වීක්ෂයෙන් බැලුවම පේන විදිහට හිතන්නකො. ඒතර අදාළ බහුභාවයකේ හඳුනා ගන්න ඒ කියන්නේ බහුභාවයකයක් දිහා බලලා මේ හදපු මොකක් හරි නිර්මාණයක් දිහා බලනවා. ඒතර අපි දකින්නේ මේ වගේ විදිහ. අස්පටික රූපී කියන බහුභාවයක අණු නිශ්චිත සැලැස්මක් නොමැතිව පවතින අවස්ථාවන් වේ. නිශ්චිත සැලැස්මක් නොමැතිව පවතින අවස්ථාවන් වේ. right? මේ ආකාරයේ බහුභාවයක මගින් කාච හදන්නේ කණ්ණාඩි වල කාච හදන්නේ මේ වගේ. මේ ආකාරයේ බහුභාවයක මගින් කාච නිර්මාණය කරයි. right? පාරගම්ම්‍ය බහුභාවයක වේ. පාරගම්ම්‍ය බහුභාවයක වේ. උදාහරණ ගන්න පුතේ LDP low density polyethylene, right? low density polyethylene, low density polyethylene. right? අන්තිම එක දාගන්න. අන්තිම මාතෘකාව පිළිම බහුභාවයක පාඩම අවසන් වෙනවා. right? අන්තිම මාතෘකාව දාගන්න. ස්පටික රූපී අස්පටික රූපී සංසන්දනය කියනවා. ස්පටික රූපී අස්පටික රූපී බහුභාවයක සංසන්දනය. ස්පටික රූපී
මාතෘකාදාන ස්පටික රූපී අස්පටික රූපී බහු අවයවික සංසන්දනය. ස්පටික රූපී අස්පටික රූපී බහු අවයවික සංසන්දනය. right හරිද? ලොගෝ ගහන්න ටක් ගාලා ස්පටික රූපී අස්පටික රූපී බහු අවයවික සංසන්දනය කියලා ටක් ගාලා ලොගෝ ගහගන්න. right හරි. ස්පටික රූපී උදේ ස්පටික රූපී ගත්තට පස්සේ ද්‍රවාංකයේ ඉහළාගයක් ගන්නවා. තාපාංකයේ ඉහළාගයක් ගන්නවා. අස්පටික රූපී වල ද්‍රවාංක තාපාංක 15ක් ගන්න. යන පළවෙනි එක ස්පටික රූපී පැත්තේ ස්පටික රූපී පැත්තේ පළවෙනි එක ලියන්න පුතේ. right ද්‍රවාංක තාපාංක ඉහළාගයක් ගනි. ද්‍රවාංක තාපාංක ඉහළාගයක් ගනි. ද්‍රවාංක තාපාංක ඉහළාගයක් ගනි. අස්පටික රූපී පැත්තේ ලියන්න ද්‍රවාංක තාපාංක 15ක් ගනි. ද්‍රවාංක තාපාංක 15ක් ගනි. ද්‍රවාංක තාපාංක 15ක් ගනි. right ස්පටික රූපී පැත්තට යන්න නිශ්චිත හැඩයකට සැකසී ඇත. නිශ්චිත හැඩයකට සැකසී ඇත. ස්පටික රූපී පැත්තට යන්න නිශ්චිත හැඩයකට සැකසී ඇත. අස්පටික රූපී පැත්තට යන්න නිශ්චිත හැඩයක් නැත. නැත්නම් නිශ්චිත ආකාරයක් නැත. ස්පටික රූපී පැත්තට යන්න අස්පටික රූපී පැත්තට යන්න නිශ්චිත ආකාරයක් නැත. right ස්පටික රූපිය කොහමද? විනිවිද පේන්නේ නැහැ. යන ස්පටික රූපී පැත්තේ විනිවිද නොපෙනේ. ස්පටික රූපී පැත්තේ යන විනිවිද නොපෙනේ. අස්පටික රූපී පැත්තේ යන විනිවිද පෙනේ. අස්පටික රූපී පැත්තේ යන විනිවිද පෙනේ. ස්පටික රූපී වල විනිවිද පේන්නේ නැති වෙන උදාහරණයක් මම මාඩේ කියනවා. ලුණු කැටයක් කරන් බලපන්කො පේනවද කියලා. ලුණු කැටයක් කරන් ලුණු කැටේ බලහා අනිත් පැත්ත පේනවද කියලා. පේන්නේ නැහැ. අන්නේ තමයි කතන්දරේ කියන්නේ. සරලව හොඳේ. right අස්පටික රූපී පැත්තේ යන විනිවිද නොපෙනේ. විනිවිද පෙනේ. right ඊළඟට ස්පටික රූපී පැත්තට දෘಢභාවය වැඩිය. ශක්තිමත්. දෘಢභාවය වැඩිය. දෘಢභාවය වැඩි. සාපේක්ෂව සලකන දෙන්නට. right එහෙනම් අස්පටික රූපී පැත්තේ යන දෘঢ়භාවය අඩුයි. අස්පටික රූපී පැත්තේ යන දෘঢ়භාවය අඩුයි. right එහෙනම් ස්පටික රූපී පැත්තට එන්නේ ස්පටික රූපී පැත්තේ දාන රසායනික ප්‍රතිරෝධීතාවය ඉහළයි. ස්පටික රූපී පැත්තේ දාන්න රසායනික ප්‍රතිරෝධීතාවය ඉහළයි. ස්පටික රූපී පැත්තේ දාන්න රසායනික ප්‍රතිරෝධීතාවය ඉහළයි. අස්පටිකයේ රසායනික ප්‍රතිරෝධීතාවයක් තියෙනවා. නමුත් පොඩි 15ක් තියෙනවා. රසායනික ප්‍රතිරෝධීතාවය 15යි. රසායනික ප්‍රතිරෝධීතාවය 15යි. රසායනික ප්‍රතිරෝධීතාවය 15යි. right ස්පටික රූපී පැත්තේ ලියන්න ඊළඟ එක ඝනත්වය ඉහළයි. ඝනත්වය ඉහළයි. right අස්පටික රූපී පැත්තේ යන ඝනත්වය 15යි. right ඝනත්වය 15යි. පුතේ දැන් මේ කියන පාඩම් වල ඔයාලට හම්බෙන නමක් වෙන පුළුවන් බහු අවයවික ද්‍රාවණය කියන්නේ. මොකද්ද වචනේ? බහු අවයවික ද්‍රාවණය කියන්නේ. නම කියන්න බහු අවයවික ද්‍රාවණය. නම බලන්න බහු අවයවික ද්‍රාවණයක්. මෙන්න මේ වචනේ එනවා ගොඩක් වෙලාවට. ද්‍රාවණයක්. බහු අවයවික ද්‍රාවණයක් කියලා කියන්නේ පුතේ වාෂ්පශීලී කාබනික සංයෝගයක් තුළ අදාළ බහු අවයවිකය දිය කරාට පස්සේ අපේ ද්‍රාවණයට කියන්නේ බහු අවයවික ද්‍රාවණයක් කියලා. යන තරු ලකුණක් දාලා වෙන පාඩකින් කියන්නේ කොහෙන් හරි දැනගින් හොත. බහු අවයවික ද්‍රාවණයක් යනවා. අකුරක් නෑ රොබන නෑ නෙමෙයි. බහු අවයවික ද්‍රාවණයක් යනවා. වාෂ්පශීලී කාබනික ද්‍රවයක ද්‍රාවකයක කිව්වනම් හරි වාෂ්පශීලී කාබනික ද්‍රාවකයක වාෂ්පශීලී කාබනික ද්‍රාවකයක වාෂ්පශීලී කාබනික ද්‍රාවකයක බහු අවයවිකය දිය කළ විට බහු අවයවිකය දිය කළ විට
ලැබෙන ද්‍රාවණයයි. ලැබෙන ද්‍රාවණයයි. යන ඔහොමම බොහෝ බහුභවයවික පෙට්‍රල් ඇසිටෝන් වල දියවීම සිදුවේ. බොහෝ ඒවා දියනවා. දැන් පොඩි තින් ප්ලාස්ටික් හැම එකක්ම දිය වෙන්නේ නැහැ හොඳේ. රයිට් රිජ්කොම් දිය කරන්න පුළුවන් පෙට්‍රල් අන්න ඒ වගේ. බොහෝ බහුභවයක පෙට්‍රල් ඇසිටෝන් වැනි ද්‍රාවක තුල දියවේ. උදාහරණ දාන්න රිජිෆෝම් පෙට්‍රල් වල දියවේ. රිජිෆෝම් පෙට්‍රල් වල දියවේ. right පුතේ රිජිෆෝම් පෙට්‍රල් වල දියවේ. හරිද? එහෙනම් බහු අවයවික කියන පාඩම අවසන් කරමු. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි. බුසරණ දෙවියන්ටයි පරිස්සමට ඉන්න.